හැම දිනාටම තිරුවන් සරණයි. අද 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ පළමුවෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 5ට අපි එකතු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම සාකච්ඡාවකටයි. අදත් අපිට සූත්‍ර දේශනාව පැහැදිලි කර දීම සඳහා ශ්‍රී ලංකාව විසිට සම්බන්ධ වෙනවා විද්‍යාරත්න ගුරුතුමා. විද්‍යාරත්න සර් ඔබතුමාව අපි ඉතාමත්ම ගෞරවයෙන් මේ ධම් සභාවට පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අදට නියමිත සූත්‍ර දේශනාව අපිට පැහැදිලි කර දෙන ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ඒ ත්‍රිපිටක ධර්ම අතුරින් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයට අඩංගු මූල පරියාය වර්ගයේ එක සූත්‍රයක් තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනංගන සූත්‍රය. ඉතින් අපි අනංගන සූත්‍ර වර්ණනාව ඒ පිටක ග්‍රන්ථයේ තුලිනුත් අට කතා ග්‍රන්ථයේ තුලිනුත් සාකච්ඡා කරන්න බලමු. මේ අනංගන සූත්‍ර වර්ණනාව නිදාන කතාව අපි බැලුවොත් ඒ අනංගන සූත්‍ර කතාව කොහොමද පටන් ගත්තේ කියලා එවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ තත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ භික්ඛු ආමන්තේසි. මේ සාරිපුත්‍ර අග්‍රශාවකයන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරා. ආවසෝ භික්ඛෝති ආවසෝති කෝ තේ භික්ඛු ආයස්මන්තෝ සාරිපුත්තස්ස පච්චස්සෝ සුං ආයස්මා සාරිපුත්තෝ ඒතදමුච්ච. ඉතින් භික්ෂුන් වහන්සේලා ඒ සාරිපුත්‍රයන් වහන්සේගේ දේශනාව අහන්න දලුවොතින් දේශනාව චත්තාරෝ මේ ආවසෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මෙන් කතමේ චත්තාරෝ. මේ සතර පුජ්‍යලයක් ගැනයි මේ දේශනාව කරන්නේ. එතකොට මේ දේශනාව සම්මුති වශයෙන් අරගෙන පුජ්‍යල ස්වභාවයෙන් කරපු දේශනාව. බුදුරජාණන් වහන්සේගේ මහා සංඝ ඒ භික්ෂුන් වහන්සේලාගේ දේශනා පරමාර්ථ දේශනත් සම්මුති දේශනත් ඒ ආකාර දෙකටම සිද්ධ වෙනවා. මේක පුජ්‍යල සම්මුතිය ප්‍රකට කරගෙන පුජ්‍යල ස්වභාවය ප්‍රකට කරගෙන ධර්මතා පෙන්වුම් කරන්න තමයි මේ දේශනාව පටන් ගන්නෙ. එතකොට අපි මේකේ සිංහල පැත්ත බැලුවොත් අපිට පේනවා එවත්නි මේ පුජ්‍යලයෝ 4 දෙනෙක් ලෝකයේ වෙති. මේ කවර 4 දෙනෙක්ද යත්? මෙතන 4 දෙනෙක් ගැන කතා කරනවා. එවත්නි ලෝකයේ ඉන්න පුජ්‍යලයෝ 4 දෙනෙක් අංගන නොහොත් දැඩි කෙලෙස් සහිත වූයේ. දැඩි කෙලෙස් සහිත වෙනවා. තම సంతානයේ තුල දැඩි කෙලෙස් පවතිනවා. හැබැයි මා තුල දැඩි කෙලෙස් ඇතැයි තතුසේ නොදනි. මේ පුජ්‍යලයා දන්නේ නැහැ තමන්ගේ තුල කෙලෙස් ඇති බව.
කෙලස් කියනකොට අපි දන්නවා මේ සිත කිලිටි කරන ධර්ම. එතකොට විශේෂයෙන් මේ අංගන කියනකොට ඒවා දැඩි කෙලස්. මේවා විස්තර කරන තැන කියනවා විභංග පාළියේදී මේ අංගන කියන්නේ ඇනී පවතින. ලෝභාංගන, දෝෂාංගන, මෝහාංගන විදියට ත්‍රිවිධ අංගනයන් ප්‍රකාශ කරනවා. මෙතන විශේෂයෙන්ම ලෝභය සහිත දැඩි කෙලෙස් ස්වභාවයෙන් තමයි මෙතන පෙන්වුම් කරන්නේ. මේ අංගන සහිත කෙලෙස් සහිත පුජ්‍යලයා කෙලෙස් ඇතැයි තතුසේ නොදනි. එතකොට තවත් පුජ්‍යලෙක් ඉන්නවා. ඒ පුජ්‍යලයා දැඩි කෙලෙස් සහිත වූයේ. එයාගේ సంతානයේ දැඩි කෙලෙස් තියෙනවා. හැබැයි දැඩි කෙලෙස් ඇතැයි තතුසේ දනි. එතකොට එවත්නි මේ ලෝකයේ එක් පුජ්‍යලෙක් දැඩි කෙලෙස් රහිත වූයේ. එයාගේ කෙලෙස් රහිතයි, సంతානයේ තුල දැඩි කෙලෙස් නැහැ. හැබැයි දැඩි කෙලෙස් නැතයි තතුසේ නොදනි. එතකොට හතරවෙනි පුජ්‍යලයා දැඩි කෙලෙස් නැහැ, රහිතයි. හැබැයි තමා තුල දැඩි කෙලෙස් රහිත බව තතුසේ දනි. දැන් මේ පුජ්‍යල ස්වභාවයන් හතරෙන් කෙලෙස් සහිත, කෙලෙස් సంతානයේ තුල සහිත පුජ්‍යලෝ දෙන්නයි, කෙලෙස් නැති පුජ්‍යලෝ දෙන්නයි. හැබැයි ඒ පුජ්‍යලයන් දෙන්නගෙන් එක එක පුජ්‍යලයක් තමන් තුල කෙලෙස් ඇති බවත් කෙලෙස් නැති බවත් හරියට දන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ මේ කාරණේදී? එතකොට විස්තර කරනවා. එවත්නි මෙහිලා යම් පුජ්‍යලෙක් දැඩි කෙලෙස් සහිත වූයේ මා තුල දැඩි කෙලෙස් ඇතැයි තතුසේ නොදනීද? දැන් මේ පුජ්‍යලයා හරියට කැඩි කෙලෙස් ඇති බව නොදන්නවා. දැඩි කෙලෙස් සහිත වූ මෙම පුජ්‍යල දෙදෙනා අතුරෙන් දැඩි කෙලෙස් සහිතව කෙලෙස් ඇති බව නොදන්නා පුජ්‍යලයා හීන පුජ්‍යලයායි කියලා සරියුත් හාමුදුරුවෝ කියනවා. එතකොට මේ දේශනාව අහගෙන ඉන්නවා මුගලන් හාමුදුරුවෝ. එතකොට දැඩි කෙලෙස් සහිත පුජ්‍යලයාගෙන් දැඩි කෙලෙස් ඇති බව නොදන්නා පුජ්‍යලයා හීන පුජ්‍යලයායි කියනවා. ඊට පස්සේ එහි යම් පුජ්‍යලෙක් දැඩි කෙලෙස් සහිත වූයේ මා තුළ දැඩි කෙලෙස් ඇතැයි තතුසේ දනීද? හිම පුජ්‍යලයා ශ්‍රේෂ්ඨ පුජ්‍යලයායි කියනවා. දැඩි කෙලෙස් සහිත වුණත් ඇති බව දන්න පුජ්‍යලයා ශ්‍රේෂ්ඨ පුජ්‍යලයායි කියලා ස්වාමින් වහන්සේ නම් කරනවා. ඊට පස්සේ එවත්නි ඔවුන් අතුරෙන් යම් මේ පුජ්‍යලෙක් දැඩි කෙලෙස් රහිත වූයේ. දැන් දැඩි කෙලෙස් රහිත පුජ්‍යලයෝ දෙන්නෙක් ඉන්නවනේ. ඒ දැඩි කෙලෙස් රහිත පුජ්‍යලයාගේ මා තුල දැඩි කෙලෙස් නැතයි තතුසේ නොදනීද? මේ තෙමේ දැඩි කෙලෙස් රහිතව මේ පුජ්‍යලයන් දෙදෙනා අතරින් හීන පුජ්‍යලයයි. දැඩි කෙලෙස් රහිත පුජ්‍යල හැබැයි යා දන්නේ නැත්නම් එයා හීන පුජ්‍යලයා. අනිත් දැඩි කෙලෙස් රහිත බව දන්න පුජ්‍යලයා ශ්‍රේෂ්ඨ පුජ්‍යලයයි කියලා නම් කරනවා. එතකොට මේ කාරණය ඇයි මෙහෙම නම් කරේ කියලා මුගලන් හාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවා. මොනවද ප්‍රත්‍ය? මොනවද හේතු? මෙහෙම දැඩි කෙලෙස් සහිත පුජ්‍යලෙක් ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙක් විතර කියනවා. දැඩි කෙලෙස් රහිත පුජ්‍යලයක් කෙනෙක් එක්කෙනෙක් ශ්‍රේෂ්ඨ පුජ්‍යලයක් කියනවා. මොකනවාද මේකට ප්‍රත්‍ය? මොනවද හේතු කියලා මුගලන් හාමුදුරුවෝ ප්‍රශ්න කරනවා. මෙසේ වදාළ කල්ලි මුගලන් තෙරුන් වහන්සේ සරියුත් තෙරුන්ට මෙසේ වදාළේ. එවත්නි සාරිපුත්‍රයනි, යම් හේතුවකින් දැඩි කෙලෙස් සහිත වූ මේ පුජ්‍යලයන් දෙදෙනා අතුරෙන් හීන පුජ්‍යලයයි කියන ලැබේ. එකෙක් ශ්‍රේෂ්ඨ පුජ්‍යලයයි කියන ලැබේ. ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? මේ කාරණා හේතු ප්‍රත්‍ය ආකාරයට පෙන්වුම් කරන්න තමයි දැන් සරියුත් හාමුදුරුවෝ පෙන්වුම් කරන්නේ. එතකොට මේ කාරණය දැන් අපි දකින්න ඕන මේ විදිහට. සාරිපුත්‍රයනි, දැඩි කෙලෙස් රහිත වූ මේ පුජ්‍යලයන් දෙදෙනා අතුරෙන් එකෙක් හීනය එකෙක් ශ්‍රේෂ්ඨයයි කියන ලැබේ. හේතු ප්‍රත්‍ය කවරේද? මේම ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඔවුන් අතුරෙන් යම් මේ පුජ්‍යලෙක් දැඩි කෙලෙස් සහිත වූයේ, කෙලෙස් සහිත වෙලා මා තුළ දැඩි කෙලෙස් ඇතැයි තතුසේ නොදනීද? දැන් මෙයා නොදන්නවා නම්
ඒ කෙලෙස් ප්‍රහාණය කරන්නට එයාගේ කත්තු කම්මතා කුසල ඡන්දේ උපදවන්නේ නැහැ. එතකොට දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත නූපදවන්නේ. මේ කැමැත්ත කියන්නේ කුසල ඡන්දය. කුසල ඡන්දය උපදවන්න ඕන ඒ දැඩි කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා. එහෙම කරන්න එයාගේ මනස්කාරයක් නැහැ. එයා දන්නේ නැහැ එයාලඟ දැඩි කෙලෙස් ඇති බව. ඉතින් එයා වෑයම් නොකරන්නේ. එයා කෙලෙස් ප්‍රහාණය කරන්න වෑයම් වීර්ය කරන්නේත් නැහැ. බැර නොආරම්භන්නේ ආරම්භන්නේත් නැහැ. එතෙම රාග සහිත වූයේ, දෝෂ සහිත වූයේ, මෝහ සහිත වූයේ, දැඩි කෙලෙස් සහිත වූයේ කිලිටු සිත් ඇතිව කාලක්‍රියා කරන්නේ. මෙතන හේතුව පෙන්눔 කරන්නේ දැඩි කෙලෙස් සහිත පුජ්‍යලයා ඒ බව නොදන්නවා නම් එයා කුසල ඡන්ද කත්තු කම්මිතා කුසල ඡන්දේ උපදවන්නේ නැහැ ඒ කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා. එහෙමනම් එයා කෙලෙස් සහිතවම කාලක්‍රියා කරනවා, දුගති උත්පත්තියකටම යනවා. යන මේ ඕ පිළිබඳ බලාපොරොත්තු විය යුතුයි. එවත්නි දැන් මේ කාරණේ විස්තර කරන උපමාවකින් ඒක තමයි මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ඊටාම ලස්සන ඒතු ගන්නන ක්‍රමය උපමාවකින්. යම්සේ සල්පිලකින් හෝ කඹුරු කුලයකින් හෝ කියන ලද දූලියෙන් හා මලකඩින් බැඳෙන කස්ලෝ තලියක් මේක හරියට අපි කියනවා නම් දඹ රත්නම් වගේ. ඒ කියන්නේ මේකේ අගය තියෙනවා, හැබැයි බොහෝ කාලයක් ඒක පරිහරණය නොකරොත් ඒකේ මල නැත්තම් දූවිලි බැඳෙනවා. එතකොට සල්පිලකින් ගේනවා මේ කස්ලෝ තලියක් කියනවා. ඒක දූලියෙන් හා මලකඩින් බැඳුණු කස්ලෝ තලියක්. අපි තුමු දඹ රත්නම් කියලා. මේ ගෙනාපු තලිය ඒ ගෙහිමියා පරිභෝග නොකරයි. පරිභෝග කරන්නේ නැහැ. මෙයා දානවා මැස්සට දානවා කියලා හිතමු. අපි කබඩාවකට දානවා. මේක ගැන බලන්නේ නැහැ. එතකොට මේක පිරිසිදු කෙරෙන්නේ නැහැ. දූලි සහිතව තන්හි දමත්. එතකොට මේක දැම්මහම මේ කස්ලෝ තලිය පසු කාලයක ඊටාම කිලුටු වෙනවා. තිබුණු තත්ත්වයට වඩා කිලුටු වෙනවා. මල බැඳුනක් වෙනවා. මෙන්න මේ ස්වභාවයට පවතිනවා. එවත්නි එපරිද්දෙන්ම යම් පුජ්‍යලයක් කෙලෙස් සහිත වූයේ දැඩි කෙලෙස් ඇතයි තතුසේ නොදනීද එයාගේ තුල කෙලෙස් ඇති බව නොදන්නවා නම් එයා තවදුරටත් ඒ කෙලෙස් තුලින් කෙලෙස් ඉපදීවීම තමයි අපි දන්නා කාරණේ. අපි ඒ කාරණය ඉදිරියේදී බලන්න පුළුවන්. ඒ තවදුරටත් කෙලෙස් ඉපදෙලා කෙලෙස් ප්‍රහාණයට කිසිම අවස්ථාවක් නැති වෙලා තවදුරටත් ඒ පුජ්‍යලයාගේ సంతානයේ කෙලෙස් ස්වභාවය වැඩි වෙනවා. හිතෙම රාග සහිත වූයේ, ද්වේෂ සහිත වූයේ, මෝහ සහිත වූ දැඩි කෙලෙස් සහිතව කිලුටු සිත් ඇතිව කලුරිය කරන්නේ යන මෙය ඔහු පිළිබඳ බලාපොරොත්තු වේ යුතුයි. එතකොට එයාගේ භව උත්පත්තිය දුගති උත්පත්තියකට යන්න පුළුවන්. මෙන්න මේ කාරණය සිද්ධ වෙනවා. ඒ කාරණය නිසා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා එවත්නි ඔවුන් අතුරින් යම් පුජ්‍යලෙක් දැඩි කෙලෙස් සහිත වූයේ මා තුල දැඩි කෙලෙස් ඇතැයි තතුසේ දනීද. එයාගේ సంతානය තුල දැඩි කෙලෙස් ඇති බව දන්න ඒ පුජ්‍යලයා කත්තු කම්මිතා කුසල ඡන්දේ උපදවනවා. කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත උපදවන්නේ. ඒ කියන්නේ එයාට උපදවෙන්න දැඩි කෙලෙස් ඇතැයි තතුසේ දන්නවා නම් එයාගේ సంతානය තුන තියෙන කෙලෙස් ප්‍රහාණය කිරීමට කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා, බැර අරබනවා. හිතෙම රාග සහිත වූයේ, ද්වේෂ සහිත වූයේ, මෝහ රහිත වූයේ දැඩි කෙලෙස් නැත්තේ නොකිටි සිත් ඇත්තේ කලුරිය කරන්නේ. මෙතන යන්නෙම මේ කත්තු කම්මතා කුසල ඡන්දේ සහගතව මේ වීර්ය සම්‍යක්ප්‍රදාන වීර්යම පළ කරන ස්වභාවය තමයි එතන පෙන්වු කරන්නේ.
ඒ වැර අරඹලා ඒ වැර පවත්වා ගනිමින් කෙලෙස් ප්‍රහාණය කරන්න එයා බීරිය කරනවා. හරියට ඒක උපමාවකින් කියනවා නම් අර කඩපිලකින් ගෙනාපු ඒ කස්ලෝ තලිය අපි කියමු දඹරත්‍රන් තලිය කඹුරු කුලයකින් කියන්නේ මේ රන් ආභරණ කරන ගෙවල් තියෙනවා. දැන් නම් කර්මාන්තශාලා තියෙනවා. දැන් නම් වෙන වෙනම රන් ආභරණ විකුණන ස්ථාන තියෙනවා. එතකොට මේ ගේන තලියට මොකද වෙන්නේ? දූලියෙන් මෙයා පිරලා තියෙන්නේ. හැබැයි ගේනකොට කස්ලෝ තලියේ දූලි මලකඩ සහිතයි. හැබැයි මේක පරිභෝග කරනවා. පිරිසුදු කරනවා. පිරිසුදු කරනකොට දූලි සහිත තන්නේ තබන්නෙත් නැහැ. එයාගේ ආශ්‍රය හොඳ තැන්වල. එවත්නි යම්සේ කස්ලෝ තලිය පසු කලක ඊතා පිරිසුදු වන්නේ ඒ පරිභෝග කිරීමෙන්ම පිරිසුදු කිරීමෙන් ඊතා ප්‍රභාස්වරවත් වන්නේය. ඒ වගේ එවත්නි ඒ එසේය. එපරිද්දෙන්ම යම් පුජ්‍යලෙක් දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත උපදවන්නේද වෑයම් කරන්නේද වැරාරඹන්නේද හිතම රාග රහිත ද්වේෂ රහිත වූයේ මෝහ රහිත වූයේ දැඩි කෙලෙස් නැත්තේ කිලිටු නොවූ සිත් ඇත්තේ කලුරිය කරන්නේ යන ඔහු පිළිබඳව බලාපොරොත්තු විය යුතුයි. මේ කියන්නේ ඒ දැඩි කෙලෙස් සහිතව කෙලෙස් ඇති බව දන්න පුජ්‍යලයා කත්තුකම්මතා ඡන්දේ කුසල ඡන්දේ උපදවලා කෙලෙස් ප්‍රහාණය කරන්න බැර යොදලා එයා යම් කිසි දවසක දැඩි කෙලෙස් රහිතව කලුරිය කරනවා. එතකොට මේ කාරණේ කියලා එවත්නි ඔවුන් අතුරෙන් යම් පුජ්‍යලෙක් අංගන රහිත වූයේ ඒ කියන්නේ කෙලෙස් సంతානයේ කෙලෙස් නොමැති රහිත ඒ පුජ්‍යලයා මා තුල අංගන අනික් දෙන්නගෙන් පළවෙනි පුජ්‍යලයා කෙලෙස් సంతානයේ කෙලෙස් නැති පුජ්‍යලයන් දෙන්නගෙන් පළවෙනි පුජ්‍යලයා මා තුල අංගන නැතයි තතුසේ නොදනී. එයා දන්නේ තමන්ගේ තුල කෙලෙස් නැති බව. හෙතෙම මෙන්න මේ කාරණේදී අපිට පේනවා හෙතෙම සුබ වූ අරමුණක් මෙනෙහි කරන්නේ. එතකොට අයෝනිසෝ මනසිකාරයෙන් සුබ අරමුණක් මෙනෙහි කරනවා. සුබ අරමුණක් මෙනෙහි කරලා ඒ සුබ වූ අරමුණේ මෙනෙහි කිරීම නිසා රාගය උපදවනවා. දැන් මේ ద్వාර වලින් අපි මේ චක්කු ద్వාරයෙන් ගන්න අරමුණ සුබ වශයෙන් අරගෙන ඒ සුබ වශයෙන් ගන්න අරමුණේ රාගය උපදවනවා. ඒ කාරණෙන් එතකොට මේ අරමුණ ඇසෙන් ගන්න අරමුණක් වෙන්න පුළුවන්, කනෙන් ගන්න අරමුණක් වෙන්න පුළුවන්, දිවෙන්, නාසයෙන්, කයෙන් ගන්න අරමුණක් වෙන්න පුළුවන්. ඒක සුබ වශයෙන් අරගෙන අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඒ අරමුණ මෙනෙහි කරන ඒ පුජ්‍යලයා තවදුරටත් කෙලෙස් උපදවනවා. දැන් කෙලෙස් තිබුණේ නැහැ. එයාගේ සිත මැඩගෙන සිටි. හෙතම රාග සහිත වූයේ, ද්වේෂ සහිත වූයේ, මෝහ සහිත වූයේ, දැඩි කෙලෙස් සහිත වූයේ කිලිටු සිත් ඇතිව කලුරිය කරන්නේය. මෙන්න මේ වගේ ස්වභාවයක් එන්න පුළුවන් කෙලෙස් නැති හැබැයි එයා නැති බව නොදන්නා පුජ්‍යලයාට. මෙය ඔහු පිළිබඳව බලාපොරොත්තු වෙති. ඈත්නි යම්සේ සල්පිලකින් කඹුරු කුලයකින් හෝ ගෙන ලද පිරිසිදු ප්‍රභාස්වර කස්ලෝ තලියක්. එතකොට මේ ඊටාම පිරිසිදු, ඊටාම අලංකාර ප්‍රභාස්වර අපි හිතමු ඒ රන්තාලියක්, දඹ රන්තාලියක් ගෙනල්ලා ගෙහිමියා පරිභෝග කරන්නේ නැහැ. අපිරිසිදු ස්ථානවල තියෙනවා, දූලි සහිත ස්ථානවල තියෙනවා. එවත්නි ඒ කස්තෝල් තලිය ඊතා කිලිටු වූයේ මල බැඳුනේ වේ. එවත්නි ඒ එසේය. එපරිද්දෙන් යම් පුජ්‍යලෙක් අංගන රහිත වූයේ මා තුල අංගන නැතයි තතුසේ නොදනීද. හෙතෙම අර ඉස්සලා අපි කිව්වා වගේ සුබ අරමුණක් අයෝනිසෝ මනස්කාරයෙන් අරගෙන එයා කෙලෙස් උපදවනවා. කෙලෙස් රාග, දෝෂ, මෝහ කියන කෙලෙස් උපදවලා ඒ උපක්ලේශිනුත් උපදවලා
එයා කලුරිය කරනවා කෙලෙස් සහිතව. එතකොට හතරවෙනි පුජ්‍යලයා දැන් මේ හේතු ප්‍රත්‍ය තමයි පෙන්වු කරන්නේ සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවන්ගේ ප්‍රශ්නෙට. එවත්නි ඔවුන් අතුරින් යම් පුජ්‍යලෙක් අංගන රහිත වූයේ මා තුල අංගන නැතයි තතුසේ දනි. එයා දන්නවා කෙලෙස් නැති බව. එයා සුබ නිමිත්ත මෙනෙහි නොකරන්නේ. මෙයා අයෝනිසෝ මනස්කාරයෙන් සුබ නිමිත්තක් ගන්නෙ නැහැ. සුබ නිමිත්ත මෙනෙහි නොකරන්නේ. එයා රාගය උපදවන්නේ නැහැ. දෝෂය උපදවන්නේ නැහැ. මෝහය උපදවන්නේ නැහැ. ඒ තුලින් ඒ පංචද්වාරයෙන්ම ඒ උපදවන කෙලෙස් එයාට නැති බැවින් එයා නොකිලිටි සිත් ඇත්තේ කලුරිය කරන්නේ යන මෙය හරියට උපමාවකින් කියනවා නම් ඒ සල්පිලෙන් ගන්නා ලද ඊටාම බබලන්නා වූ ඒ කස්ලෝ තලිය තවදුරටත් පිරිසිදු කරනවා, තවදුරටත් හොඳ ස්ථානයක තියනවා, ඊටාම ආත්පසින් බබලනවා. මෙන්න මේක උපමාවකින් කියනවා මේ පුජ්‍යලෝ හතර දෙනා ගැන. දැන් මේ පුජ්‍යලෝ හතර දෙනා ගැන මේ විදිහට දේශනා කරනකොට මුගලන් හාමුදුරුවෝ මේ කාරණේ කියනවා හරියට ඔබතුමා එවත්නි එපරිද්දෙන්ම යම් පුජ්‍යලෙක් අංගන රහිත වූයේ මා තුල අංගන නැතයි තත්සුසේ දනිද හිතම සුබ නිමිත්ත මෙනෙහි නොකරන්නේ සුබ නිමිත්ත මෙනෙහි නොකිරීම රාගය සිත නොමඩින්නේ හිතම රාගය නැත්තේ ද්වේෂය නැත්තේ මෝහය නැත්තේ කිලිටි සිත් නොකිලිටි සිත් ඇත්තේ කලුරිය කරන්නේය. මේ කාරණේ දැන් අපි විස්තර කරමු විදිහට එවත්නි මුගලන යම් හේකින් අංගන සහිත වූ මේ පුජ්‍යලයන් දෙදෙනා අතුරින් එක්කෙනෙක් හීනයයි කිව්වේ මෙන්න මේ කාරණේ නිසා. එක්කෙනෙක් ශ්‍රේෂ්ඨයයි කිව්වේ මේ කාරණේ නිසා. මේ කාරණා දෙක අපි කිව්වා එයට හේතුව මෙයයි ප්‍රත්‍ය මෙයයි කියලා හේතු ප්‍රත්‍ය කියනවා. ඊළඟට අංගන රහිත වූ පුජ්‍යලයන් දෙදෙනා අතුරින් එකෙක් හීනයයි අනික එක්කෙනා ශ්‍රේෂ්ඨයයි කිව්වේ මේ කාරණා දෙක හේතුවෙන් කියලා මේ විස්තරේ කරාම මේ කාරණේ දැන් නැවතත් අහනවා එවත්නි අංගනයයි කියනු ලැබේ. එවත්නි අංගන යන මෙය කුමට නමක්ද කියලා දැන් මේ කාරණේ තව දුරටත් මේ අංගන ස්වභාවය. එවත්නි අංගන යන මෙය කාම වශයෙන් සිතේ හැසිරෙන පාප ධර්මයන්ට නමකි. මෙතන විශේෂයෙන්ම මේ ලාමක ඉච්ඡා නොහොත් කාම වශයෙන් සිතේ හැසිරෙන පාප ධර්මයට නමක් කියලා සරියුත් හාමුදුරුවෝ විස්තර කරනවා. දැන් ඒ කාම වශයෙන් සිතේ හැසිරෙන ඒ පාප ධර්මයන්ගෙන් කොහොමද තවදුරටත් කෙලෙස් උපදවන්නේ කියලා තමයි මේ අනංගන සූත්‍රයෙන් පෙන්වු කරන්නේ. කොහොමද කෙලෙස් නූපදන්නේ කියන එක තමයි අන්තිමේදී පෙන්වු කරන්නේ. අපි බලමු මේ කාරණේ තවදුරටත් ඉස්සරහට. එවත්නි මේ කාරණේ විද්‍යාමාන වෙයි. එනම් යම් හේකින් මේ ශාසනයේ ඇතැම් මහණෙකුට මේ භික්ෂුන් වහන්සේලා ගැන මේ කියන්නේ භික්ෂුන් වහන්සේලාට මේ කිව්වත් මේක පෘථග්ජන ගෘහස්ථායටත් ඒ වගේම පොදුයි කාරණා කියනකොට අපිට තේරෙයි. මහණෙකුට මෙබඳු ආසාවක් උපදින්නේ. දැන් මේ ලාමක ආසාව උපදින හැටි. මෙබඳු ආසාවක් උපදින්නේ මම ඇවතට ඒකාන්තයෙන් පැමිණියෙමි. දැන් මේ භික්ෂුන් වහන්සේලා ගැන කියන නිසා මේ කාරණේ අපිට හොඳටම පැහැදිලි වෙනවා. භික්ෂුන් වහන්සේලාට ඇවැත් තියෙනවා. ඒක අපි දන්නවා ඇවැත් ස්කන්ධ වශයෙන් 7ක් තියෙනවා. පරාජිකා, සංඝාදිශේෂ, පාචිත්‍ය මේ ආදී ස්කන්ධ 7කට යොමන ආකාරයකුත් තියෙනවා. ස්කන්ධ 5කට නම් කරන ආකාරයකුත් තියෙනවා. මෙතන මම ඇවතකට ඒකාන්තයෙන් පැමිණියෙමි. මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් දන්නවා තමන් ඇවතකට පැමිණිය බව. දැන් ඇවතකට පැමිණියාම යාට ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඒ භික්ෂුන් වහන්සේටම පුළුවන් තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉදිරියේ දේශනාගාමී අවතක් නම් දේශනා කළා අවතින් නිදහස් වෙන්න. ඒක පිරිසුදු වීම.
පරාජිකාවකට එහෙම දේශනා කළ නිදහස් වෙන්න බෑ. සංඝාදිශේෂයකටත් එහෙම නිදහස් වෙන්න බෑ. ඒකට තියෙනවා පරාජිකයන් නම් වික්ෂු භාවයෙන් නැති වෙනවා. සංඝාදිශේෂයන් නම් තියෙනවා පාරිවාසයේ ඉන්න ඕන, මානත් පුරන්න ඕන, අභාන කර්මයට කරන්න ඕන. ඊට පස්සේ පිරිසුදු දෙන්න පුළුවන්. එතකොට මේ අපි හිතමු ගරු ඇවතක් නෙවෙයි ලොහු ඇවතක් සිදු වුණා නම් ඒක දේශනා කරලා නිදහස් වෙන්න පුළුවන්. දැන් මෙතන එහෙම කියලා නෑ මහණෙකුට මෙබඳු ආසාවක් උපදින්නේ. මම ඇවතකට ඒකාන්තයෙන් පැමිණීමි. Taman දන්නවා ඇවතකට පැමිණිය බව. ඒ කියන්නේ ශික්ෂාපද බිඳීමක් සිදු වෙලා තියෙනවා. ශික්ෂාපද භික්ෂුන් වහන්සේලාට 220ක් තියෙනවා. 220න් 92ක්ම තියෙන්නේ පාචිත්‍ය ශික්ෂාපද, දේශනාගාමී ශික්ෂාපද. ඊළඟට නිස්සග්ග පාචිත්‍යයට 30ක් තියෙනවා. පාටිදේශනීය 4ක් තියෙනවා. ඒ වගේ දේශනාගාමී ඇවත් ඒවින් සිද්ධ වෙනවා. දේශනා කළා නිදහස් වෙන්න පුළුවන්. සංඝාදිශේෂයි පරාජිකාවයි දේශනා කරින් නිදහස් වෙන්න බෑ. එතකොට අපි හිතමු මේක දේශනාගාමී අවතක් කියලා. ඒකාන්තයෙන් අවතකට පැමිණීමේ. එතකොට මේ තෙමේ අවතට පැමිණියේයයි භික්ෂු මා නොදන්නා වුනම් මැනවි. අනික් භික්ෂූන් වහන්සේලා නොදැනගත්තොත් හොඳයි කියලා ලාමක ඉච්ඡාවක් වෙනවා. මේක දේශනාගාමී අවතකටම තමයි දීලා තියෙන්නේ. එතකොට අනික් භික්ෂූන් වහන්සේලා නොදැනගත්තොත් හොඳයි කියලා හිතනවා. ඒක ඒ භික්ෂුන් වහන්සේට ඇති වුණ අකුසලයක්. ඒ හිතන එකම ලාමක ඉච්ඡාවක්. එවත්නි භික්ෂුහු ඒ මහන ඇවතට පැමිණියේ යයි දන්නාහුය. දැන් කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් ඇවතට පැමිණි බව නොදන්නාහු නම් මැනවයි කියලා හිතනවා. ඒක ලාමක ඉච්ඡාවක්. ඒක අකුසලයක්. ඒක අංගන ස්වභාවයෙන් එන්නේ. ඊට පස්සේ එනවා ඒ මහන ඇවතට පැමිණියේයි අනික් මහන වූ දන්නවා. දැනගත්තාම දැනගන්න එපායි කියලා. දැනගත්තාම යමක් වේ නම් මේ කාරණේ විද්‍යාමාන වේ. භික්ෂු මේ තෙමේ ඇවතට පැමිණියේයි මා දනිතයි. මෙසේ හිතම කිපියේ. දැන් මෙයාට තරහක් ඇති වෙනවා. අර අනික් අය දැනගත්ත නිසා. නොසතුටු වූයේ වේ. ඇවත්නි යම් කෝපයක් වේද නොසතුටු බවක් වේද මේ දෙකම අංගනයයි. එතකොට පළවෙනි කාරණයයි දෙවෙනි කාරණයයි දෙකම අංගන. කෙලෙස් උපදුනා අවස්ථා දෙකෙන්. නාමක ඉච්ඡාවත් ඉච්ඡාවෙන් එයා බලාපොරොත්තු වන දේ නොදැන වෙන අය දැනගත්තාම ඇති වෙන දෝෂයක්. දෙකම අංගනයි. දැන් මේ කෙලෙස් උපදින ආකාරය ඊටාම සුළු සිද්ධියකින් ඊට පස්සේ ඇවත්නි මේ ශාසනයේ ඇතැම් මහණෙකු ඒකාන්තයෙන් ඇවතට පැමිණීමේ. නමුදු මේ භික්ෂුව ඒකාන්තයෙන් ඇවතට පැමිණිලා එයා කල්පනා කරනවා භික්ෂුව මට රහසිගතව චෝදනා කරන්න ඕනම් මැනවි. සංගමද චෝදනා නොකරන්නා වුනම් විහෙකයි කියලා ආශාවක් ඉපදෙනවා. එතකොට මේ ආශාවක් ඉපදීමම ලාමක ඉච්ඡාවක්. ඒක අංගන ස්වභාවයෙන් එන්නේ. යම් මේ කාරණයක් වේද විද්‍යාමාන වෙයි. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා සංගමද චෝදනා කරන්න. සංඝයා මාධ්‍යයෙන්ම චෝදනා කරනවා ඔබ වහන්සේ අවතට පැමිණියායි කියලා. රහසිගතව චෝදනා නොකරන්නා වූ. එතකොට භික්ෂු මට සංගමද චෝදනා කරෙත් රහසිගතව චෝදනා නොකරෙත් යයි හිතෙම කිපියේ. දැන් මෙයා අසතුටු වෙනවා කිපිය. ඒක දැන් කාරණා දෙකක්. ආයිසඩක් අංගන දෙකක් එතනින් ඉපදුණා. යම් කෝපයක් වේද යම් අසතුටක් වේද මේ දෙකම අංගනයි. එතකොට මේ කෝපයක් වීමත් අසතුටක් වීමත් මේ දෙකම අංගනයි. හේතුව ලාමක ඉච්ඡාවමයි. ඊට පස්සේ ඇවත්නි මේ ශාසනයේ ඇතැම් මහණෙකුට ඒකාන්තයෙන් නැවතට පැමිණීමේ. නමුත් සමාන පුජ්‍යලයක් මට චෝදනා කරන්නේ නම් කමක් නැහැ. මට වගා පහළ අසමාන පුජ්‍යලයක් චෝදනා කරන්නේ නම්
නොකරේ නම් යෙහි කැයි කියලා ආසාවක් ඉපදෙනවා. එතකොට මට වඩා වැඩි හරි සමාන පුජ්‍යලෙක් හරි චෝදනා කරනවා නම් කමක් නැහැ. පහළ පුජ්‍යලෙක් චෝදනා කරනවා නම් නොකරේ නම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි මෙතන චෝදනා කරන්නේ අසමාන පුජ්‍යලෙක්. අසමාන පුජ්‍යලෙක් එහෙම නාට චෝදනා කරේ. සමාන පුජ්‍යලෙක් චෝදනා නොකරේ. යන මේ කාරණේ විද්‍යාමාන වෙයි. අසමාන පුජ්‍යලෙක් මට චෝදනා කෙරේ. අසමාන පුජ්‍යලෙක් සමාන පුජ්‍යලෙක් චෝදනා නොකරේ. හිතම කිපියේ. එයාට තරහක් ඇති වෙනවා. අසතුටක් වෙනවා. මේ කාරණා දෙකම අයසරයක් අංගඩ ස්වභාවයෙන් යුක්තයි. කෙලෙස් උපදින ස්වභාවයෙන් යුක්තයි. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා මේ වගේම මේ ශාසනයේ මහාන කෙනෙක් ශාස්ත්‍රූන් වහන්සේ මා පිළිවිස භික්ෂූන්ට දහම් දෙසනසේක්වා. එතකොට ධර්ම සභාවට රැස් වුණාම ඉදිරියෙන් ඉන්න භික්ෂුන් වහන්සේලාගෙන් යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් පිළිවිස බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. ඉතින් මේ භික්ෂුවට හිතෙනවා අද මාව පිළිවිස ධර්ම දේශනා කරන සේක්වායි කියලා. හැබැයි ඒ දවසේ ශාස්ත්‍රූන් වහන්සේ අන්මහානකු පිළිවිස භික්ෂුන්ට දහම් ඒත් එක්කලා මෙයා කල්පනා කරනවා මා පිළිවිස දහම් දෙසනසේක්වා ශාස්ත්‍රූන් වහන්සේ අන්මහානකු පිළිවෙස භික්ෂූන්ට දහම් නොදෙසෙත්වායි කියලා මෙයා ආශාවන් දෙකක් උපදිනවා. එකක් Tamanට පිළිවිස දහම් දේශනා කරන්න මාව අරමුණු කරගෙන අනික් මහණෙකු අරමුණු නොකරගෙන මේ කාරණය ආශාවක් උපදිනවා. එය විද්‍යාමාන වේ. එවත්නි ශාස්ත්‍රූන් වහන්සේ අන්මහානකු පිළිවිස භික්ෂූන්ට ධර්ම දේශනා කරසේක් නම් භික්ෂූන් වහන්සේ ඒ මහානෝවිස පිළිවිස භික්ෂූන්ට දහම් දේශනා නොකරනසේක් නම් දැන් මෙතන කියනවා ශාස්ත්‍රූන් වහන්සේ අන්මහානකු පිළිවිස භික්ෂූන්ට දහම් දේශනා කරනසේක. ශාස්ත්‍රූන් වහන්සේ මා පිළිවිස භික්ෂූන්ට දහම් දේශනා නොකරනසේකයි. හිතම කිපියේ. දැන් මෙයාට තරහක් ඇවිල්ලා තියෙනවා. අසතුටු වෙයි. මේ කාරණය විද්‍යාමාන වේ. එවත්නි මෙහි යම් කෝපයක් වේද අසතුටක් වේද මේ දෙකම අංගනයි. මෙතන කාරණා දෙකක් තියෙනවා. එක කාරණයකින් අට කතාවේදී අපි බලමු විස්තර කරන්න. යම් කිසි භික්ෂුවක් හිතනවා නම් මම අරමුණු කරගෙන ධර්ම දේශනා කරනසේක්වායි කියලා ඒක ඉච්ඡාවක්, ඒකත් කැමැත්තක්. ඒ කැමැත්තට වඩා දරුණුයි අනික් කෙනෙක් පිළිවිස ධර්ම නොදෙසනසේක්වායි කියලා කියන එක. එතකොට පළවෙනි කාරණයට වඩා බලවත් වෙනවා දෙවෙනි කාරණය. වෙනත් කෙනෙකුට නොලැබේවාය කියන ප්‍රාර්ථනාව ඊට වඩා සාවද්‍යයි. අරක අල්ප සාවද්‍ය නම් මේක මහා සාවද්‍ය කාරණයක් වෙනවා. ඊට පස්සේ මෙතන ඊළඟ කාරණේදී කියනවා එවත්නි මේ ශාසනයේ ඇතැම් මහණෙකුට භික්ෂු මා පෙරටු කොට බත් පිනිස පිණ්ඩපාතේ වඩිනකොට මාව පෙරටු කරගෙන ගියා නම් හොඳයි නේද කියලා එයාට ආශාවක් උපදිනවා. ඒත් එක්කලාම කියනවා අන්මහණෙකුට පෙරටු කොට බත් පිනිස ගමට පිළිසෙත් නම් ඒ භික්ෂූන් මහාන පෙරටු කොට පිඩුසුගා යාමට නොපිලිසෙත් නම් ඒ කියන්නේ වෙන මහණෙක් පෙරටු කරගෙන නොයනවා හොඳයි කියලා මෙයා කල්පනා කරනවා. ඊට පස්සේ වෙනත් මහණෙකු තමයි පෙරටු කරගෙන යන්නේ. එතකොට මෙයාට කේන්ති එනවා. හිතම කිපියේ නොසතුටු වේ. මේ යම් කාරණයක් වේද විද්‍යාමාන වේ. මේ එතකොට අංගන දෙකම අංගරයි. කෙලෙස් උපදවන හේතුන් දෙකක් ඉපදෙනවා. ඒ වගේම කියනවා භෝජනහලේදී ඒ කියන්නේ දානශාලාවේ මට අග්‍රපිණ්ඩේ ලබන්නේ නම් හොඳයි කියලා කල්පනා කරනවා. මහණෙකුට නොලැබෙන්නේ නම් මැනමයි කියලා ආශා දෙකක් උපදිනවා. Tamanට ලැබෙනවා නම් හොඳයි කියන එකයි වෙන මහණෙකුට නොලැබෙනවා නම් හොඳයි කියන කාරණා දෙකම. මේක
ගෘහස්ත මේ මිනිසුන්ගේ මේ ආකාරයෙන්ම සිද්ධ වෙන ලාමක ඉච්ඡා මේවා ඉච්ඡා තමන්ගේ ඇතුළතින් ඇති වෙන ආසාවන්. ඒ ආසාව යොමු කරනවා බොහෝ අකුසල කාරණවලට. එතකොට මේක මෙහෙම හිතුනහම ඒ දවසේ බොජුන්හලේදී වෙන කෙනෙකුටම අග්‍රපිණ්ඩය ලැබෙනවා. තමන්ට අග්‍රපිණ්ඩය ලැබෙන්නේ නැහැ. එතකොට මෙයාට කෝපයක් ඇති වෙනවා. නොසතුටක් ඇති වෙනවා. එතකොට මේ කාරණා දෙකම අංගනයි කියලා එතන විස්තර කරනවා. ඊට පස්සේ ඇවැත්නි මේ ශාසනයේ ඇතැම් මහණෙකුට බොජුන්හලේ මම වලදා අවසන් කෙලෙමි. දැන් වැරදීමෙන් පස්සේ අනුමෝදනා බණ දේශනා කිරීමට තමන්ට ලැබේවායි කියලා එයාට ඉච්ඡාවක් ඇති වෙනවා. අන්මහණෙකුට නොලැබේවායි කියන කාරණයක් එයාට ලැබෙනවා. අන්මහණෙක් බොජුන්හලේ වලදා අවස්කරේ අනුමෝදනා නොකරන්නේ නම් ඒකයි කැමැත්ත උපදවන්නේ. එතකොට එකක් තමන්ට ලැබෙයි කියන එක අනික එක අන්මහණෙකුට නොලැබෙනවා නම් කැමති කියන කාරණය. හැබැයි ඒ දවසේ අන්මහණෙක් බොජුන්හලේ අන්මහණෙක් වලදා අවසන් කළේ අනුමෝදනාව කරන්නේය. එතකොට තමන්ට අනුමෝදනාව කරන්න ලැබෙන්නේ නැහැ. මෙයා ඒකෙන් කිපෙනවා. ඒක දැන් ඉච්ඡාව ඊළඟට කිපීමක් ආකාරයට ද්වේෂයක් ඒ තුලින්ම උපදිනවා. ඊට පස්සේ මේ කාර්යය ධර්ම දේශනා කරන්නත් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ධර්ම දේශනා කරන්නම් භික්ෂූන්ට මම ධර්ම දේශනා කරන්නේ නම් ආරාමයට බැම් භික්ෂූන්ට අන්මහණෙක් ධර්ම දේශනා නොකරන්නේ නම් ඉතයි ඒකයි කියලා ආසාවක් උපදිනවා. තමන්ට ධර්ම දේශනා කරන්නට ලැබේ නම් කියන ඉච්ඡාවත් අනික් කෙනෙකුට නොලැබෙනවා නම් ඒකයි කියන කාරණා දෙකම. එතකොට ඒ දවසේ ධර්ම දේශනාවට වෙන මහණෙකුටම ආරාධනා කරනවා. ආරාමයට පැමිණි භික්ෂූන්ට අන්මහණෙක් දේශනා කරයි. ආරාමයට පැමිණි භික්ෂූන්ට මම දේශනා නොකරමි. මෙසේ හිතම කිපියේ. දැන් මෙතන ඒ අසතුටකුයි කෝපයයි අසතුටයි දෙකම ඉපදුනා. දැන් මේ වගේම ඒ කාරණේ තවදුරටත් විස්තර කරනවා. ආරාමයට පැමිණි උපාසකයන්ට උපාසිකාවන්ට ඒ ආදී වෙනත් උපාසකයන්ට උපාසිකාවන්ට ආදී ධර්ම දේශනා කරන්න මට ලැබෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. අන් කෙනෙකුට නොලැබෙනවා නම් ඊහෙකයි කියලා කල්පනා කරනවා. හැබැයි ඒක ලැබෙන්නේ ඒකෙන් අනිත් පැත්තේ. එතකොට මේ කාරණෙන් අංගන උපදින ආකාරය පෙන්වුම් කරනවා. මේ කාරණේ දැක්ක මුගලන් ස්වාමීන් වහන්සේ දැන් මේ කාරණේ තවදුරටත් යනවා. එවැත්නි මේ ශාසනයේ ඇතැම් මහණෙක් භික්ෂූන් වට සත්කාර කරන්නා වූ නම් යෙහිකයි කියලා දෙනවා. ගරු කරන්නා වූ නම් යෙහිකයි. බුහුබාන් කරන්නා වූ නම් යෙහිකයි. පූජා කරන්නා නම් මැනවැයි කියලා මෙයාට ඉච්ඡාවක් උපදිනවා. ඒ වගේම භික්ෂු අන්භික්ෂු නමකට සත්කාර නොකරන්නේ නම් යෙහිකයි. ගරු නොකරන්නේ නම් මෙහෙකයි. බුහුමන් නොකරන්නේ නම් මෙහෙකයි. පූජා නොකරන්නේ නම් ඊතා මැනවයි කියලා මෙයාට ආසාවක් උපදිනවා. මේ කාරණේ මේ විදිහට තියෙනවා. කාරණේ විද්‍යාමාන වේ. එවත්නි භික්ෂු යම් හේකින් අන්භික්ෂු නමකට සත්කාර කරන්නා වූය. දැන් එතකොට මෙයා මේ හිතුවට කරන්නේ වෙනත් භික්ෂු නමකට සත්කාර කරනවා, බුහුමන් කරනවා, පූජා කරනවා. මේ කාරණයක් විද්‍යාමාන වෙනවා. එතකොට මේ භික්ෂු නමට වෙන්නේ භික්ෂු මට සත්කාර නොකරත්, ගරු නොකරත්, බුහුමන් නොකරත්, පුද නොකරත් යයි හිතෙම කිපියේ. දැන් අසතුටු වෙනවා. අර ඉච්ඡාවට පස්සේ එයාගේ දෝෂ සහිත සිතක් උපදිනවා. ඒකත් අංගනයක්. මේ දෙකම අංගනයි කියලා එතන විස්තර කරනවා. එතකොට ඒ වගේම දැන් අතන භික්ෂුන් වහන්සේලා උපාසකයෝ උපාසිකාව මට සත්කාර කරන්නේ කියලා මේ විදිහට උපාසක උපාසිකාවත් Tamanට සත්කාර කරයි නම් හොඳයි කියලා හිතනවා. හැබැයි කරන්නේ වෙනත් භික්ෂු නමකට. ඊට පස්සේ
ඇවැත්නි මේ ශාසනයේ භික්ෂු නමකට මම අගනා සිවුරු ලබන්නේ නම් හොඳයි. අන්මහණේකට සිවුරු නොලබන්නේ නම් ඇතැම් වෙනවි කියලා ඒ විදිහට දැන් අර මේක සිවුරු ලැබීම. එතන සතර ඒ සිවුරු පින්ඩපාත ගිලහන පස් ඒ සියල්ලටම තමන්ට ලැබෙන්නේ නම් හොඳයි කියලා කල්පනා කරන ස්වභාවය. හැබැයි ලැබෙන්නේ වෙනත් භික්ෂුවකට. එතකොට මෙයාට කිපෙනවා. ප්‍රණීත පින්ඩපාතය තමන්ට ප්‍රණීත පින්ඩපාතය ලැබෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. මෙතකොට චීවර පින්ඩපාත ගිලාන පච්චය ඒ සියල්ලටම ගිලන්පසත් ප්‍රණීතය තමන්ට ලැබෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ වගේම හිතෙනවා වෙනත් භික්ෂුවකට නොලැබෙනවා නම් හොඳයි කියලා. බෙහෙත් පිළිකර නොලබන්නේ නම් ඒ කියන්නේ ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිළිකර අනික් වෙන භික්ෂුවකට නොලැබෙනවා නම් හොඳයි කියලා එයා කල්පනා කරනවා. එතකොට ඒ කියන්නේ තමන් ඉහළ තත්ත්වයේ තියා ගැනීමේ තමයි මේ කාරණය හිතන්නේ. ඒ දෙකම අංගනයි. එතන ඇවැත්නි මේ අංගන යනු ඉච්ඡා කාම වශයෙන් පවත්නා වූ මේ ලාමක අකුසලයන්ට නමකි කියලා සරියුත් හාමුදුරු කියනවා. මෙතන මේ අංගන මෙතන අපි දන්නවා අංගන කියනකොටම දැඩි කෙලස් කියන ස්වභාවයෙන් තියෙන්නේ ඇනී පවතිනා වූ సంతානයක ඇනී පවතිනා වූ කෙලස් විදියටත් යම් කිසි තැනක විස්තර කරනවා. මෙතන සරියුත් හාමුදුරුවෝ කියනවා ඇවැත්නි අංගන යනු ඉච්ඡා කාම වශයෙන් පවත්නා මේ ලාමක අකුසලෙන්ට නමකි කියලා. ඊට පස්සේ ඇවැත්නි යම් කිසි භික්ෂු නමක් කාම වශයෙන් පවත්නා වූ මේ ලාමක අකුසලයෝ අප්‍රහීන වූහුද දක්නට ලැබෙද්ද. දැන් මෙතනින් තමයි මේ කාරණේ අතරම දේශනාව ආදියටම පටන් ගන්නෙ. අප්‍රහීන වූ මේ අකුසල ධර්මයෝ භික්ෂු නමකගේ දකිත්න අසනු ලැබෙද්ද. දැන් කියනවා හිතෙමේ ආරණ්‍යක වූයේද ආරණ්‍යගත වුණත් ප්‍රාන්ත සයනාසනයක වූයේද ඈත පිටිසර තැනක වූයේද ඇසුරු කරන්නේ පිණ්ඩිපාතක වූයේද පිඩිසුගා හැසිරෙන්නේද මාංශකූලික වූයේද රළු සිවුරු දරන්නේද. දැන් මේ ඒ පිළිවෙත් පුරන ආරණ්‍යගත පංශකූලික රළු සිවුරු දරන්නේ නමුදු සබ්‍රහ්මසරු ඔහුට සත්කාර නොකරත්. ඇයි සත්කාර කරන්නේ නැත්තේ? මේ ඒ භික්ෂුවගේ කාම වශයෙන් ලාමක අකුසලයෝ අප්‍රහීන වූවාහු. ඒ කියන්නේ ලාමක අකුසල ධර්මයෝ පවතිනවා. ඒ පවතින නිසා එයා රළු වශයෙන් රළු සිවුරු දැරුවත් ආරණ්‍යගත වුණත් මාංශකූලික වුණත් ඒ එකට ඉන්න අනික් සබ්‍රහ්මසරුන් ඔහුට සත්කාර නොකරත් ගරු නොකරත් බුහුමන් නොකරත් පුද නොකරත් කවර හින්දියත්. දැන් මේ කාරණේ ඇයි එහෙම කරන්නේ කියන විස්තර කරනවා. ඒ ආයුෂමතුන් ඉච්ඡා වශයෙන් පවත්නා වූ ලාමක අකුසලයෝ ප්‍රහීන නොවුහා වූ දක්න ලැබෙද්ද අසනු ලැබෙද්ද එහෙයිනි. මේක හරියට විස්තර කරනවා මේ විදිහට. ඇවැත්නි දැන් මේක අර කස්ලෝ තලියට විස්තර කරන ක්‍රමය. ඇවැත්නි සල්පිලෙන් හෝ කඹුරු කුලෙන් හෝ ගෙනෙන ලද පිරිසිදු හාත්පසින් බබලන්නා වූ කස්තලියක් වේද. ගෙහිමියෝ රන්තලිය නයිකුණක් හෝ බලුකුණක් හෝ මිනිකුණක් හෝ බහා අන් කස්තලියකින් බහා සල්පිල අතර බීතියට ගෙන යන්නාහුද. දැන් මෙතන උපමාවට ගන්නේ කස්තෝ තලිය කියන්නේ භික්ෂු භාවය. උපසම්පදා භික්ෂු භාවයේ ඊටාම වටිනා ස්වභාවයක්. ඒ උපසම්පදා භික්ෂු භාවයේ තියෙන පුජ්‍යලයා මේ විදියට ලාමක ඉච්ඡා සහිතනම් හරියට ඒ පුජ්‍යලයා මේ රන්තලියක දැම්ම නයිකුණක් වගේ නැත්නම් බලුකුණක් වගේ නැත්නම් මිනිකුණක් වගේ ඊට පස්සේ
කස්තලියකින් වසා කස්තලියකින් වැසීම කියන්නේ හරියට අර අරණ්‍යගත වීම නැත්නම් පාංශකුලික වීම නැත්නම් පිණ්ඩපාතික වීම වගේ පිටට පේන ආකාරයට ගුණවත්කම පෙන්වීම. දැන් මේ නයිකුණක් අරන් යනවා නම් සල්පිලට මිනිස්සු බලනවා පින්වත් ඊටා මැනවඩන්න මේ කුමක් ගෙන යනු ලැබෙයිදයි කියලා මෙසේ බලනවා. ඒකට බලනකොට නැගිට තලිය වසුන් හැර බලන්නේ කුණපේ දැකීමත් සමග ජනයා අමනාපව නැගී සිටිනේ පිළිකුල් බවට නැගී. ජුගුත්සාව නැගී. මේ කාරණේ කියන්නේ භික්ෂූන් වහන්සේ කෙනෙක් ඒ භික්ෂු භාවයේ කියන රන්තලයෙන් අර ප්‍රතිපදාව නැමැති ඒ පියනෙන් වහලා අරන් ගියත් ඇතුළත තියෙන්නේ ලාමක ඉච්ඡා සහිත කෙලෙස් නම් ඒකේ වටිනාකමක් නැති බව තමයි මිනිසු නැත්තම් සියල්ල එයා ප්‍රතික්ෂේප කරන බව පෙන්වනවා. ඒ මහන ආරණ්‍යක වූයේද ප්‍රාන්ත සයනාසනයක වූයේද ඇසුරු කරන්නේ පිණ්ඩපාතික වූයේද ගෙපිලි වලින් පිඩිසුකා යන්නේද පාංශුකොළය වූයේද රළු සිවුරු දරන්නේද මේ සක්‍රත්මචරුන් ඔහුට සත්කාර නොකරේ ගරු නොකරේ පුද නොකරේ කවර හේන්දයක් ආයස්මතුන්ගේ ඉච්ඡා වශයෙන් පවත්නා වූ ඒ ලාමක වූ අකුසලයෝ අප්‍රහීන වූවා උදක්න ලැබෙත්. මේ ලාමක ඉච්ඡා පවතින ස්වභාවය නිසා. එතකොට මොග්ගලන් හාමුදුරුවෝ මේ කාරණය දැකලා මොග්ගලන් හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා ඊට පස්සේ තවත් ඒකේ අනිත් පැත්තටම කියනවා එවත්නි යම් මහණෙකුගේ ආශාවන් පවත්නා ලාමක අකුසල ධර්මෝ ප්‍රහීන වූවා හු දක්නා ලැබෙද්ද අසනු ලැබෙද්ද හෙතම ග්‍රාමාන්ත සයනේ වාසය කරද්ද නිමතුම් බත් පිළිගන්නේද ඒ කියන්නේ මේ ගැහැවි සිවුරු පිළිගන්නේද නිමතුම් බත් පිළිගන්නේද ඒ කියන්නේ දාන ආරාධනා දානය පිළිගන්නේද සබ්‍රහ්මචරුන් ඌට සත්කාර කෙරෙත් ගරු කෙරෙත් බොහොමන් කෙරෙත් ඒ අර ප්‍රතිපදාව පෙන්වන්නේ නැහැ හැබැයි ඒ භික්ෂුව ඊටාම ග්‍රාමයේ වාසය කරත් නිමතුම් දානය පිළිගත්තත් ගැහැවි සිවුරු පාවිච්චි කරත් ඒ භික්ෂුවගේ වටිනාකම වැඩි සබ්‍රහ්මචරුන් එයාට ගරු කරනවා හරියට මේක විස්තර කරනවා සල්පිලින් ගෙනලද අර කස්ලෝ තලිය හාස්පතින් බබලන්නා වූ කස්ලෝ තලියට යම් කිසි ඊටාම වටිනා ඇල්සහලේ බතක් සහ ව්‍යංජනයක් සූපයන් සහිතව බෙදලා තමත් කස්තලියකින් වසා සල්පිල අතරට ගෙන යන්නාහු. එතකොට මිනිස්සු ඇවිල්ලා බලනවා පින්වතිනි මොනවද තියෙන්නේ මනවඩන දෙයක් ගෙන යනවද කියලා. දැක්කහම ඒ තලිය වසුන් හැර බලන්නේ දැක්ම ඔහුට මනාපේ නැගී සිටි. පිළිකුල් බව එන්නේ නැහැ. මෙයා ඒ මිනිස්සු ඒක කණු කැමැති බව ඇති වෙයි. මේ බඩසා ඇත්ත උන් ගැන කියනු කවරේද? ඇවැත්නි එපරිද්දෙන්ම යම් භික්ෂු නමකගේ ආශා වශයෙන් පවත්නා ලාමක වූ අකුසල ධර්මයෝ ප්‍රහීන වූවා වූ ප්‍රහීන අසනු ලැබෙද්ද හෙතෙම ග්‍රාමාන්ත සයනෙහි වාසය කරත් නිමතුම් බත ඒ කියන්නේ මේ ගෙවල් වලින් දෙන දානේ පිළිගත්තත් ගැහැවි සිවුරු පාවිච්චි කරත් සක්‍රමචරුන් එයාට ගරු කරනවා. ඇයි හේතුව අකුසලයෝ ප්‍රහීන වූවා හු දක්නට ලැබෙත් කියලා මේ කාරණය විස්තර කරනවා. මේ කාරණේ විස්තර කරනකොට මුගලන් හාමුදුරුවෝ ඉතින් ලස්සන උපමාවක් කියනවා හරියට මුගලන් ස්ත්‍රයන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේට ඇවැත්නි සාරිපුත්‍රයනි මට උපමාවක් වැටහෙයි. ඇවැත්නි මුගලන එය ඔබට වැටහෙවා. මේ උපමාවක් වැටහෙනවායි කියලා කියනවා හරියට සාරිපුත්‍රයන් වහන්සේ සිතින් සිත දැනගෙන ඒ පුජ්‍යලයන්ගේ සිත
පිරීක්ෂා කරලා කරන දේශනයක් නේද කියන ආකාරයට තමයි මුගලන් හාමුදුරුවෝ එතන විස්තර කරන්නේ. ඒකට උපමාවක් පෙන්නනවා. එවත්නි එක් කාලයක මම ගිරි වෘජ නම් රජගහනුවර වාසය කරමි. මේ රජගහනුවර වාසය කරනයි ඉක්බිති මම පෙරවරුවේ හැඳ පැළඳ මේ පිණ්ඩපාතේ යනවා මුගලන් මහරහතන් වහන්සේ. පිණ්ඩපාතේ යනකොට සාමීති කියන රියකරුගේ පුත්‍ර තෙමේ. ඒ කියන්නේ මේ රියකරුගේ පුත්‍රයා හදනවා නිම්බලලා. නිම්බලලා කියන්නේ රතේ රෝදයක්. ඒක වක්‍රාකාර රෝදයක් හදන්නේ. රෝදය හදන්නේ ලීයෙන්. මේක බොහොම අමාරු කාර්යයක්. නිම්බලලා සසි ඒක එක පැත්තට කපලා මේක මට්ටම් කරනවා. ඔහු බෙත පැරණි රියකරුගේ පුත්. ඒ කියන්නේ පුරාණ රියකරුගේ පුත්‍රයාත් මේ කරත්ත පාවිච්චි කරා. එයා හොඳට දන්නවා කොහොමද මේ නිම්බලලා හදන්නේ කියලා. හැබැයි යා මුකුත් කියන්නේ පාණ්ඩු පුත්‍ර නම් ආජීවකත මේ ඉලඹ සිටියේ වේ. එයාත් එතන ඉන්නවා. එවත්නි ඉක්බිති පැරණි රියකරු පුත්‍ර වූ පාණ්ඩ පුත්‍ර ආජීවකයාට මෙබඳු අදහසක් වේ. එයාට අදහසක් එනවා. යම්කිසි සිතේ සිතුවිල්ලක් එනවා. මේ නිම්බලල් හදන එක්කෙනා මේ පැත්තෙන් කැපුවොත් හොඳයි. මේ පැත්තෙන් කැපුවොත් මට්ටම් වේ. රියකරුගේ පුත් නිම්බලල් ලෙස. මේ පසින් ඇදය. මේ පසින් ඇදය. මේ විදිහට ඇදය ටික ටික සසිනවා නම් හොඳයි කියලා මෙයාට කල්පනා වෙනවා. ඒ කල්පනා වෙන විදිහටම ඒ නිම්බලල්ල හදන රියකරුගේ පුත්‍රයා නිම්බලල්ල සසිනවා. හරියට මෙහිම සැසල ඉවරනකොට සසිනකොට හරියට අරයාගේ සිත දැනගෙන දෙවෙනි රියකරුගේ පුත්‍රයාගේ සිත දැනගෙන හරියට සසිනවා වගේ නේද කියලා මේ කාරණේ හිතෙනවා. ඒ පරිද්ම සාමී නිම්බලල්ලේ නැමීමද එයද දෝෂේද සසි හරියට අරයාගේ සිත දැනගෙන කරනවා නේද කියලා මේ කාරණේ හිතෙනවා. එතකොට මෙතන කියනවා එවත්නි කල පුරාණකාර පුත්‍ර වූ පාණ්ඩුක පුත්‍ර ආජීවකතෙම සතුටටපත් වේ. තම සිතින් තමාගේ හිතගෙන සිත දැනගෙන මෙන් සසින්නේය. සතුටු වේ සතොස් බව පහල කරේ. ඒ කියන්නේ පුරාණ රියකරුගේ පුත්‍රයාට සන්තෝෂය පහළ වුණා. හරියට මගේ සිත දැනගෙන මෙයා මේම කරනවා නේද කියලා. එවත්නි පරිද්දෙන්න සද්ධාාවක් නැත්තා වූ සද්ධාවෙන් නොව ජීවිකාව පිණිස ගෙහිගෙන් නික්ම පැවිද්දට පැමිණියා වූ කෛරාටික මායා සහිත වූ පුහුණු කළ කෛරාටිකකම් ඇති නොසන්සුන් හිස්මාන නල ඇති චපල දොඩමල වූ සංයත වචන නොවූ වචන ඇති ඉඳුරන් නොවැසූ වැසූ දොර ඇති භෝජනයේ පමණ නොදන්නා වූ නිදි වැරීමේ නොයදුනා වූ මහානකම් බලාපොරොත්තු නැති ශික්ෂාවන්හි දැඩි ගෞරව නැති පිරිකර ආදිය බහුල කොට ඇති සස්න ලිහිල් කොටගත් නීවරණයේ පෙරදැරි වූ උතුම් විවේකයේ හලවෙර ඇත්තා වූ කුසීත වූ වැරණ ඇත්තා වූ මුලා වූ සී ඇත්තා වූ මේ භික්ෂු නමක් කෙලතොළු වූ යම් පුජ්‍යල කෙනෙක් වෙද්ද ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ මේ ධර්ම මාර්ගයෙන් ඔවුන්ගේ සිත දැන සසින්නාක් මෙනි. මේ කාරණේ ඔක්කොම කිව්වේ මුගලන් හාමුදුරුවෝ හරියට සාරිපුත්‍රයන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගේ ඒ ලාමක අකුසලයේ ඉච්ඡාවන් දැනගෙන ඒ ඉච්ඡාවෙන් නැවත අකුසල් රැස් වෙන ආකාරයේ සිතින් සිත දැනගෙන ප්‍රකාශ කරා හරියට මේ රෝදේ සසින ඒ නව රියකරුගේ පුත්‍රයා අර පුරාණ රියකරු පුත්‍රයා දකින ස්වභාවයට කරා නේද කියලා මේ කාරණය තේරෙනවා. ඊට පස්සේ සද්ධාවෙන් ගිහිගෙන නික්මුණා වූ ඒ අනිත් පැත්ත කියනවා කෛරාටික නොවූ මායා රහිත පුහුණු කෛරාටික නැති මේ හරියට
මෙතන කියනවා ශික්ෂාවන්නේ නීවරණේ බහා තැබූ වීර දුර ඇති උතුම් විවේකයේ පූර්ණාංගම වූ අරඹූ වැර ඇති නිවන් පිණිස යම් සිත් එළඹ සිට කෙනෙක් වෙද්ද ඔවුන් ආයුෂ්මත් සාරිපුත්‍රයන්ගේ මේ ධර්ම මාර්ගයේ අස වචනයෙන් දුත් හිතිනි බොති හඟිමි පින්වත ඊතා මැනවි සබ්‍රහ්මචරුන් අකුසලයෙන් නගා කුසලයේ පිහිටුවයි කියලා මේ මුගලන් හාමුදුරුවෝ ඊතාම ගෞරවයෙන් මේ කාරණය ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඒක කාරණේ තවදුරටත් විස්තර කරනවා. එවත්නි යම්සේ සරසෙන සුළු තරුණ යොවුන් වියේ සිටි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හිසපටන් ස්නානය කළේ උපුල් මල් දමක් හෝ දෑසමන් මල් දමක් හෝ යොහුන් මල් දමක් හෝ ලැබ දෑතින් පෙළගෙන උතුමග හිසෙහි පැළඳ ගනි. අන්න ඒ වගේ මේ එපරිද්දෙන් යම් කුල පුත්‍ර කෙනෙක් සද්ධාවෙන් ගිහිගෙන්නෙක්ම පැවිද්දට පැමිණියා වූ කෛරාටික නො වූ සට නො වූ මායා රහිත වූ පුරුදු නොකල කෛරාටික ඇත්තා වූ සංසන් නො මාන හිස් මානනල ඇත්තා වූ මේ විදිහට ඉන්ද්‍රියන්ගේ වැසූදොර ඇත්තා වූ මේ පුජ්‍යලයට උතුම් විවේකයේ උත්සාහ ඇත්තා වූ පටන්ගත් වීරිය ඇත්තා වූ නිවනට මෙහි වූ සිත් ඇත්තා වූ මේ විදිහට විස්තර කරනවා. හරියට අර ඒ මල් දමක් දාගත්තා වගේ සබ්‍රහ්මචරුන් අකුසලයෙන් නගා පිහිටුවනසේක කියලා මේ කාරණේ විස්තර කරනකොට මෙසේ මේ මහා නාගයෝ කෙලෙස් නැති උත්තමයෝ දෙදෙන ඔවුනොන්ගේ සුබැසි බස් සතුටින් අනුමෝදන් වූ. මේක තමයි අනංගන සූත්‍රයේ සූත්‍ර වර්ණනාව. ඉතින් මේ සූත්‍ර වර්ණනාවේ යම් කිසි කාරණයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා නම් අපිට අට කතාවෙන් සාකච්ඡා කරන්න පුළුවන්. ඔබ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා යම් කිසි ස්ථානයක් මේකට එකතු කරන්න ඕන නම් කරුණාවෙන් එකතු කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං. හදා එහෙමනම් කාට හරි මේ පිළිබඳව යම් තැනක් පැහැදිලි කරගන්න හෝ නැත්නම් අදහසක් එකතු කරන්න තියෙනවා නම් ඒකට අවස්ථාව තියෙනවා. තෙරුවන් සරණයි. සර් තෙරුවන් සරණයි සර්. දැන් ඇත්තටම මේක මේ සරියුත් මුගලන් මහතෙරුන් වහන්සේලා අනිත් භික්ෂුන් වහන්සේලාගේ ලාමක අකුසල් දැකලා ඒක හරිගැස්සීමක් හැටියට වගේ තමයි මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ නේද සර්? ඒ කියන්නේ මේ පුද්ගලයෝ 4 දෙනා පෙන්නලා මෙහෙම ප්‍රශ්න නගලා මෙහෙම දේශනා කරන්නේ ඒ කියන්නේ අර අන්තිමට අර රෝදේ කතාවෙන් අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ ඒ කියන්නේ ඒ ලාමක අකුසල් දැකලා ඒ හදන්න මේ සූත්‍රය දේශනා කරා වගේ දෙයක් නේද සර්? ඔව් එතන වර්ණනාව තමයි කරන්නේ. එතකොට මුගලන් හාමුදුරුවෝ වර්ණනා කරනවා සරියුත් හාමුදුරුවන්ගේ ඒ දක්ෂතා ස්වභාවය සිතින් දැනගෙන ඒ කාරණා දේශනා කරපු ස්වභාවය. ඒ කියන්නේ යම්කිසි ලාමක ඉච්ඡාවක් කොහොමද අනික් කාරණයට අනික් තවත් අංගන එක අංගන ස්වභාවයක් තවත් අංගන ස්වභාවයක් උපදවන්න හේතු වෙන කාරණය මම හිතන්නේ මේක අට කතාවේදී අපිට දකින්න පුළුවන්. අට කතාවේදී මේකේ කාරණා යනවා. මම මෙතනින් මැදට අට කතාවට ගියේ නෑ. අර දේශනාවේ ෆ්ලෝ එක වෙනස් වෙන හින්දා අපි බැලුවොත් එහෙම ඇයි මේ පුජ්‍යල කතාවක් දේශනා කරන කියන එකම කියන්නේ බුදුහාමුදුරුවොත් පුජ්‍යල කතාව විදියට දේශනා කරනවා ලෝක සම්මුතිය හරින්නේ නැතුව ලෝක සම්මුතියේ ඉඳගෙන ඒ සම්මුතිය පිළිබඳව දේශනා කරන අවස්ථාවක් තමයි මේ. එතකොට මේක සම්මුති දේශනාවක් විදියට තමයි අපි දකින්න ඕන. එතකොට මේ අංගන කියන එක විස්තර කරන තැනක යම් කිසි තැනක ක්ලේශයෝයයි කියනු ලැබෙත්. එතකොට අපි විභංග පාළියේදී කියන්නේ
අංගනාන තීනි අංගනානි කියලා ඔයාලට මතක ඇති කුද්දකවත් විභංගයේදී කියනවා තීනි අංගනාර රාග අංගනෝ දෝෂ අංගනෝ මෝහ අංගනෝ කියලා. මේ අංගන කියන තැනම කියන්නේ ඇනී පවතිනා වූ సంతානේ ඇනී පවතිනා වූ කෙලෙස් කියන ස්වභාවය. එතකොට මෙතන කියනවා මේ වූ කාලේ නොඑක ආකාර තියුණු කෙලෙස් අංගනාසී යයි අදහස් කරනු ලැබේ. මේ අංගන ස්වභාවය පෙන්වු කරන හැටි. එතකොට මෙන්න මේ කාරණේ මාගේ අධ්‍යාත්මයේ තියුණු කෙලෙස් ඇතයි තත්තු පරිද්දෙන් දැනගනි යනි කියන ලැබේ. යමෙකු විසින් වනාහි ක්ලේශයෝ මාර්ගයෙන් නොද නසන ලද්දාහු යම් ඒ ක්‍රමයකින් වැළකූ බැවින් නොද උපදිද්ද නැති වෙන්න නම් මේ මාර්ගයෙන් වෙනසූ බැවින් කෙලෙස් නූපදින ස්වභාවයෙන් ඉන්න ඕන. මේ තේ අනංගන කියන්නේ අන්න ඒ විදිහට කෙලෙස් නූපදින පුජ්‍යලයට. එතකොට කියන්නේ මාගේ අධ්‍යාත්මයේ තිනු කෙලෙස් නැතයි තත්තු පරිද්දෙන් දැනගනි. එතකොට දැන් බලමු සතර පුජ්‍යලයන් අතුරෙන් නොයෙක් කෙලෙස් සහිත පුජ්‍යලයන් දෙදෙනා. ඒ කාරණේටමයි මට පෙන්වන්න ඕන තිබුණේ උපමාවක් ගෙනලා තියෙන අර කස්ලෝ තලියේ උපමාව මං හිතන්නේ මෙතන භික්ෂුන් වහන්සේ කෙනෙක් අවතකට පැමිණෙනවා කියනකොට අනුක්‍රමයෙන් පචිති අවතක් වෙන්න පුළුවන් සංඝාදිශේෂ වෙන්න පුළුවන් පරාජිකා වෙන්න පුළුවන්. හැබැයි සංඝාදිශේෂ පරාජිකා චෝදනා කිරීමෙන්ම චෝදනා කිරීම වශයෙන් පරාජිකාව චෝදනා කරා නම් භික්ෂු භාවය අතාරින්නම ඕන. සංඝාදිශේෂයක් නම් එයාට පිළිවෙත් පුරන්න ඕන. මෙතන තියෙන අනංගන කාලක්‍රියාව වන්නේ නොහොත් අනුක්‍රමයෙන් කිසුණු පිරියම් කොට අට සමවත් ඉපදීමෙන් ක්ලේශ විස්කම්බණයෙන්ද. එතකොට මේ අනංගන ස්වභාවයෙන්ද පුළුවන් විස්කම්බන වශයෙන් කෙලස් ප්‍රහාණය කිරීම වශයෙන් විදර්ශනා පාදක ධානයෙන් නැගී සිට විදර්ශනාවෙන් කෙලසුන්ගේ තදාංග නිවාරණයෙන්ද. එතකොට විදර්ශනාවෙන් කරන්නේ කෙලස්ගේ තදාංග නිවාරණය. එතකොට සෝපදාපත්ති පලාදීගමේ වශයෙන් එයා සම්ප්‍රසම්පූර්ණයෙන් ඒ රාහත් බැව් පසක් කිරීමක් වේ. එතකොට වෙන්නේ ඒ සමුච්ඡේද ප්‍රහාණය. අතන මේ පෙළෙහි සිංහල පැත්තේ කලුරිය කරනවා කියන එක ටිකක් පටලැවිලි සහිතයි. ඒ කලුරිය කරනවා කියලා සිතින් කලුරිය කරනවා කියලා ඒක කාල ක්‍රියාව කියන එක කල් ක්‍රියා කරනවා කියන එකද මට ඒක නිකන් නෑ එතන නම් කියන්නේ බහෝත්පත්තියකට යන එක. යා දුක් ස්වභාවයට බහෝත්පත්තියකට යන එකට වැඩි එකේ දෙයක් පෙන්වු කරනවාද කියලා මට නම් හිතන්න අමාරුයි. මම පාලි පැත්තත් බැලුවා කාලංකරිස්සති කියලා කියන කාලංකරිස්සති කියන්නේ ජයන්ත මහත්තයා කලුරිය කරනවා කියන එක තමයි නේද? ඒ කියන්නේ ඔව් කලුරිය කරනවා කියන එක තමයි කාලංකරිස්සති කියන්නේ. නිකන් එතන ටික නිකන් ගැලපෙන්නේ නැති බවක් හිතුණා නිකන්. ඒ කියන්නේ ඒ සංකලිට්ඨ සිතකින් අසංකලිට්ඨ සිතකින් ඒ වගේ කලුරිය කරනවා කියන එක ඇත්තටම නෑ එතන සිතින් ඒ සිතින් කලුරිය කරනවා කියන එක නෙවෙයි. සිත එයා විපාකසිකෙන් තමයි කලුරිය කරන්නේ චුතිසිත. හැබැයි එයාගේ సంతානය තුල තියෙන ඒ කෙලෙස් වලට ඒ කරන ලද ක්‍රියාවලට එයාට විපාක වශයෙන් දුගති උත්පත්තියක් ලැබෙනවා. මෙන්න මෙතන තියෙන කාරණයක් අංගඩ ඇවැත්නි අංගඩ සංස්කාර ස්කන්ධයට ඇතුළත් වූ යම් කෝපයක් වේද. එතකොට ඒ කෝපයක් වේද කියන එකත් අංගන වලට එතන දීලා තියෙනවා. ඊළඟට වේදනා ස්කන්ධයට ඇතුළත් වූ නොයක් සතුටක් වේද. ඒකත් අංගනයි. එතකොට වේදනා ස්කන්ධයට අයිතු දෝමනස්ය අංගන ස්වභාවයෙන් තියෙන මේ දෙකම අංගනයි. එතකොට අංගන කියලා එතන කියනකොට
සංස්කාරයට අයත් වූ ඒ කෝපය, ඒ කියන්නේ පටිගයත් වේදනා ස්කන්ධයට අයත් වූ නොසතුටු බවත්, ඒ කියන්නේ නොසතුටු බවත් කියන්නේ දෝමනස්ස. මේ දෙකම අංගනයි. එතකොට මේ බඳු පුජ්‍යලයන් වශයෙන් කියලා ලෝභය වනයි මේ අංගණයට පූර්ව භාග වශයෙන්. එතකොට ලෝභය පූර්ව භාගයි. ලෝභය නිසා ලෝභය ප්‍රත්‍ය වෙලා අංගණයට පූර්ව භාගයි. එතකොට අංගණ කියන මෙතන විස්තර කරන්නේ මේ කෝපය සහ වේදනාව. නැත්නම් දෝමනස වේදනාව. එතකොට මේ අංගණ දෙකට පූර්ව භාගයේ ලෝභය. ඒ කියන්නේ ලාමක ඉච්ඡාව. ඊට පස්සේ මෝහය කියන්නේ සංප්‍රයෝග වශයෙන් එනවා. මෝහය නිතරම මේ දෙකටම සංප්‍රයෝග වෙලා තමයි මෝහය එන්නේ. මේක තමයි එතන අට කතාවේදී ඒක විස්තර කරන හැටි. එතන මේ අට කතාවේදී විස්තර කරනවා ලාමක ඉච්ඡාවේ තියෙන තමන්ට ලැබේවයි කියලා කල්පනා කිරීමය ඒ තරම් ඵල විපාක ඒකේ වැරද්දට වඩා අනුන්ට නොලැබේවයි කියන එක මහා අකුසලයක් වෙනවා. වෙන මේතන විස්තර කරනවා. මෙතන කියනවා එහි මමම ලබන්නෙම් නම් යන් කැමැත්ත ඊතා මහා සාවද්‍ය වූවා නොවේ. ඒක මහා සාවද්‍ය වෙන්නේ නැහැ. මමම ලබන්නෙමි. ඒ කියන්නේ ලාමක ඉච්ඡාවක් විදිහට එනවා. ඒත් එක්කලා කියනවා අන්‍යෝ නොලබන්නා වුනම් යෙහෙකයි කියලා කල්පනා කරනවා. ඒක ඊතා මහා සාවද්‍ය වන්නේ. ඒ කියන්නේ අනුන්ට නොලැබීමට ක්‍රියා කිරීමේ හිතීමේ ස්වභාවයක් මහා සාවද්‍යයි. මේ ලාභ කැමැත්තේ සිවුරු දැරීම ආදීන් ප්‍රසාද වෙලවන්නේ වී කිසි කලක පැවිදි කිසි කල මේ සිවුරු වරේ එහෙතම මේ විදිහට ඒක විස්තර කරනවා. අර තමන්ට ලැබේවයි කියන කල්පනා කිරීමත් එක්කලාම කල්පනා කරනවා අනුන්ට නොලැබේවයි කියන එක. ඊට පස්සේ මේ අට කතාවේදී විස්තර කරනවා ඇයි මේ ක්ලේශයන්ගෙන් එකිනෙකට ඒ ඉස්සා මච්චරිය ආදී කෙලෙස් උපදින ස්වභාවය. තෙරුවන් සරණයි. අන්තිමට මේලා මතක් වෙනවා මේ අපේ තියෙන මේ විශ්ව ශාසනයේ වාග්යවන්තයන් අතරින් අවම වාග්ය ලැබුවේ අපේ ලෝසක හාමුදුරන්ටත් තුනේ ඕකම නේද මේ අර සංචාරක භික්ෂුන් වහන්සේ නමක් ඒ ආවාසයේ වැඩියම ඒ භික්ෂුවට මේ ඒ දානේ නොලැබේවා කියලා ඒ තරහ සිටිවිල්ලක් ඇවිල්ලා ඒ දාන එයා ගිහිල්ලා ගිනි ගොඩකට දාපු ඒ කතාව මතක් වෙනවා. ඒ වගේම මේ ස්වභාවය අපේ හිතවලත් මේ විදිහම නේද කියලා හිතෙනවා. ඔබතුමා කිව්වා දැන් මේ ස්වභාවය නැති කරගන්නේ කොහොමද කියලා මේකේ අවසානයේදී කියනවා කියලා ඒ ටික ඉස්සරහටද කියන්නේ කියලා දැනගන්න කැමති. ත්‍රිවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබතුමා කියන කතාව ඇත්ත හැම වෙලාවෙම අපිට සිදුවෙන දෙයක් තමයි ඒක. Tamanට ලැබේවයි කියලා කල්පනා කරන ගමන්ම අනුන්ට ඒකේ යම්කිසි මට්ටමකට සියල්ලටම කියන්න බෑ. හැබැයි හිත දියුණු කරගත්ත කෙනෙකුට එහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. අනුන්ට නොබැලේ ඒක ලැබුණොත් තමන්ගේ තුල ඇති වෙනවා අර අපි කියන්නේ උපක්ලේශය ඇති වෙන්න පටන් ගන්නවා ඒ තුලින්මයි. දැන් උපක්ලේශය ඇති වෙනකොට අපි කියන්නේ ඉස්සාව කියන එක ඊර්ෂ්‍යාව කියන එක පවතින්නේ තමන්ට සමාන පුජ්‍යලත් එක්කලාමයි. නිතරම ඊර්ෂ්‍යාව කවදාවත් පවතින්නේ නැහැ තමන්ට බොහෝම පහළ අයත් එක්කලා. ඊර්ෂ්‍යාව පවතින්නේ තමන්ට සම වුණ පුජ්‍යලොත් එක්කමයි. ඒ ඊර්ෂ්‍යාවේ ස්වභාවය දකින්නකොට පේනවා ඒකෙන් සිද්ධ වෙන්නේ එකම දෙයයි තමන්ගේ සිතේ තැවීම පමණයි. එළියට කිසිම දෙයක් යන්නේ නැහැ. ඔන්න ඔය වගේ ලාමක අකුසල් ටික මේ කාරණෙන් නිසා එනවා. කොහොමද මේක ප්‍රහාණය කරන්නේ කියන කාරණේ නම් දකින්න වෙනවා. අපේ ජයන්ත මහත්මයා ඒ කාරණේට උත්තරයක් දුන්නොත් මට ඒක පොඩ්ඩක් මිස් වුණා සර්. සමා වෙන්න. දැන් මහත්මයා ඇහුවේ මේ ඉච්ඡා මේ වගේ ලාමක ඉච්ඡා අපි තුල ඇති වෙනවා. අපි මේ
පූජ්‍ය පක්ෂය නෙවෙයි හැම කෙනා තුළම ඇති වෙනවා. කොහොමද මේ ඉච්ඡා දුරු කරගන්නේ? මට නම් හිතෙන්නේ ඒක දැකීම තුලින්මයි දුරු කරගන්න ඕන. තමන්ම දකින්න ඕන තමන්ට ඇති වුණ බව. ඒක නේද ආත්මය. තමයි වෙන්න ඕනේ. මම තමයි කාය මොකද්ද? ඒක දැනගන්න එහෙමයි බෑනේ සර්. තමයි. අමිතා මහත්මිය කිය එක ඇහෙන්නේ හරියට අපිට. මහත්මිය කියන එක නෑ මම නෙවෙයි කිව්වේ ඇත්තට මේ මහත්මිය කිව්වේ ඒ කියන්නේ අර තමන් ඒ කියන්නේ තමන් කෙලස් තියනවා කියලා දන්නවනම් තමන්ට ඒ කෙලස් නැති කරගන්න පහසුයි කියන එක තමයි ඒ කියන්නේ. තමන් දැනගන්න ඕන කෙලස් තියනවා නම් කෙලස් තියනවා කියලා දන්නවනම් විතරයි ඒක පිරිසුදු කරගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි. මේකෙන් ඇත්තටම පෙන්눔 කරන්නේ එහෙමයි. තමන්ට කෙලස් ඇති බව දැන. ඔව් කියන්නකෝ. මම නම් හිතන්නේ දැන් ඒ වගේ දෙයක් අපිට හිතට ආවහම මේක කෙලෙසයක් නේ මේක ඇති කරගන්න හොඳ නෑ කියන එක හිතනේවා නම් ඒක තමයි ඔක නැති කරගන්න පුළුවන් ක්‍රමය කියලා මම හිතන්නේ. ඒක තමයි. කෙලස් දැකීම තුලින්මයි ඒක කරන්න වෙන්නේ. දරුවන් සන්නයි සර් මම හිතන්නේ නම් ඒක තමයි තමන්ට දැනගන්න ඕනේ. හැබැයි තමන් සිත දියුණු කරාම තමන්ට ඇති උනේ මොන වගේ සිතුවිල්ලක්ද කියලා ඇත්තටම තේරෙනවා. මට තරහ ගියා මට පවක් සිද්ධ වුණා නේද කියන එක මට මේ මොහොතේදීම තේරෙනවා. ඒ තේරෙන තේරිල්ල තමයි යා එතෙන්දි මේක ප්‍රහාණය කරගන්න ඕනේ. මට තේරෙන විදිහට නම්. ඒක තමයි කියලා මට හිතෙන්නේ. ඔය දැන් මීට පොඩ්ඩක් ඉස්සරහ වට්ටකතාවේ මුල හරියට තිබුණා. මට හිතෙන්නේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මානසිකාර්ය සතිය සමත භාවනා විදර්ශනා භාවනා මාර්ගඵල අරහත් භාවයේ දක්වාම ඒක ඉදිරියට යන දෙයක් කියලා මට හිතුනේ. ඒක තමයි. ඒ මට්ටමින් ඒක ඇති වෙනවා. ඒක දැනගන්න නම් ඇත්තටම ඒක දැන ගැනීම පරම දේ. දෙවෙනි එක සමතහ විදර්ශනා භාවනාවම තමයි යන්න ඕන. වෙන ක්‍රමයක් නැහැ අපි ළඟ. සරණයි සර්. කියන්නකෝ. සර් මට ප්‍රශ්න දෙකක් ආවා. එකක් තමයි පුද්ගලයෝ 4 දෙනා ගැන කියද්දී කියන නිසා අංගන රහිත වූයේ කියලා. දැන් එතකොට සර් අංගන රහිත වූයේ කියලා කියන්නේ අපි දන්නවා අංගන කියලා කියන්නේ ලෝභ ද්වේෂ මොහ ඒ විදිහට නිසා අපි දැන් ඉගෙනගෙන තියෙන. එතකොට අංගන රහිත වූ කියලා කියන්නේ මෙතන අංගන රහිත කියලා කියන්නේ සමුච්ඡේද වශයෙන් අංගන රහිත කියන එක නෙමෙයි නේද? මොකද සමුච්ඡේද වශයෙන් අංගන රහිත වුණා නම් නැගී හිටින්න බෑනේ සුභාරමුණේ මේ ආය පාරක් හිත මැඩගෙන ඉන්න බෑනේ නේද සර්? එතන ඒ ප්‍රශ්නේ ඔබතුමා හරි. සංතානේ කෙලස් ඒ අංගන රහිත වූයේ ඒ කෙලස් රහිත වූයේ කියන එක සමුච්ඡේද වශයෙන් රහිත බව නෙවෙයි එතන කියන්නේ. සමුච්ඡේද වශයෙන් රහිත නම් ආපහු එන්න බෑනේ. එතකොට යම්කිසි මට්ටමකට එයා කෙලස් නැති ස්වභාවය තමයි එතන පැහැදිලි කරන්නේ. ඒ මොහොතේ මෙතන අර අන්තිමටම කියන්නේ අර ඉස්සා මච්චරිය අර භෝජනේ අමත්තඤ්ඤු අර ඒ වගේ දේවල් තමයි අර ඉන්ද්‍රේසු අගුත්වදාරෝ අර ඒ වගේ කීපයක් තියෙන්නේ. අර ඒ ලාමක කුසල ධර්ම ටික තමයි මෙතන මේ අංගන විදියට ඇත්තටම අරගෙන තියෙන්නේ නේ. ඒ කියන්නේ අර ඔක්කොම ඔය ක්‍රෝධය ඒ වගේ දේවල් තමයි මේ අංගන විදියට ඒ කියන්නේ අන්තිමටම සූත්‍රයේ අන්තිමටම මේ අට කතාවෙත් ඒක පෙන්නවා. ඒ ටික තමයි ලාමක කුසල ධර්ම ටික තමයි මෙතන ඇත්තටම අංගන කියලා අරගෙන තියෙන්නේ. කියන්නේ එතකොට මෙතන කියන්නේම ගිහි ගෙයින් නික්පනා වූ පැවිද්දට පැමිණියා වූ කෛරාටික නොවූවාහු අෂට වූවාහු ඒ කියන්නේ ෂට නොවූවාහු මායා රහිත වූවාහු. එතකොට පුරුදු නොකල කෛරාටිකම් ඇත්තාහු මානනල ලැත්තාවෝ චපල නොවූවාවෝ දඩමලු නොවූවාවෝ. දැන් මේ එකින් එකට බලන්න මේ ටික මෙතන සූත්‍රයේදී නම් මේක අට කතාවේ පැහැදිලි කරලා නැහැ. හැබැයි මෙතන කියනකොටම කියනවා දැන් අපි හිතමු දැන් අර ලෝභය ලාමක ඉච්ඡාව දෝෂය ඇතිකරන්න හැදුන හැටි. ලාමක ඉච්ඡාවේ අනිත් පැත්ත තමයි දෝෂය. ඒ කියන්නේ යා දැන් තරහ වෙන්න පටන් ගත්තා. තරහ ඇති කරන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ තරහ ඇති වුණ පුජ්‍යලයාගේ ඒ පටිඝ සිත තමයි ඊළඟට කෛරාටික බවට නැත්තම් ෂට බවට එහෙම නැත්තම් චපල බවට
නැත්නම් මායා බවට ඔක්කොම හේතු වෙන්නේ අන්න අර අකුසලේ. ඒවා ඇත්තටම පටිඝ සිතත් එක්ක බලුවොත් පටිඝ සිත එක්කලා සංප්‍රයුක්ත ඔය ධර්ම හටගන්නේ. ඇත්තටම ලෝභයත් එක්කලා නෙවෙයි. බලන්න අපි දන්නවනේ ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන හතර හැදෙන්නේ පටිඝ ඉස්සා මච්චරිය කුක්කුච්ච. ඔය හතර තියෙන්නේ පටිඝ සිතත් එක්කලා සංප්‍රයුක්ත වෙලා. ඒක දන්නවනේ අපි පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නකොටම අපි ඉගෙන ගන්න දෙයක්. ඊට අමතරව දැන් මායා භව කියන එක. මායා කියන්නේ තමන්ගේ අගුණ වසලා ප්‍රකාශ කරන ස්වභාවය. එතකොට අපි ಗುಣ මකු කියන්නේ අනුන්ගේ ಗುಣ වසලා අනුන්ගේ ಗುಣ වසලා. එතකොට මායා කියන්නේ තමන්ගේ අගුණ වසලා. ඉතින් ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ පටික ස්වභාවයෙන් යුක්ත සිතකින් කියන එක තමයි මට නම් පේන්නේ. ඒක මූලික වෙලා පටිකයේ මූලික වෙලා අනික් මේ අකුසල ධර්ම උපදිනවා. ඒවා නිකම් ඒවා අකුසලයක් ඉපදෙනවද කියලා දනින්න නැති තරමට සියුම්. පෙරවන් සරණයි සර්. ඔව්. දෙවෙනි ප්‍රශ්නේ අර කරුණු 10 අර මේ මෙසේ මාව ඇවතට පැමිණියා කියලා දැනගෙන අනිත් භික්ෂුන් වහන්සේලා ඒක නොදන්නව නම් හොඳයි සිතුවිල්ලක් ඇවිල්ලා ඊට පස්සේ සර් ඒක ඒ සිතුවිල්ල නෙමෙයි උනේ වෙන විදිහකට උනේ. ඒ කියන්නේ අනිත් භික්ෂුන් වහන්සේලා දැනගත්තා මගේ අතින් අවතක් වුණා කියලා. එතකොට ඇති වෙනවා මට එකක් ඇති වෙනවා කෝපයක් අනිත් එක ඇති වෙනවා එතකොට දෝමනසයක්. ඒතර මේ අංගන මේ දෙකම අංගනය කියලා කියන්නේ සර් කෝපය කියන එකයි දෝමනසය කියන එකයි දෙක නේද සර්? මේ දෙක තමයි අංගන කියලා මේ යට කතාවේදී පෙන්නන්නේ. අංගන විදියට එතෙන්දි කෙලස් එතන තදබල කෙලස් විදියට පෙන්නන්නේ අන්න අර දෙක. ඒකනේ අර අට කතාවේදී ඉන්නේ එකක් සංස්කාර ස්කන්ධේ අනික වේදනා ස්කන්ධය කියලා පෙන්නලා තියෙන්නේ. හරි සර් බොහොම පැහැදිලි වුණා. සර් ඒ පුද්ගලය 4 දෙනාගෙන් තුන්වෙනි එක්කෙනා තමන් තුල අංගන නැති බව දන්නේ නැත්තේ කොයි අවස්ථාවේද? මුලටම යන්න ඕනේ නේද? එහෙමයි සර් මුලින්ම කිව්වේ දැන් එක්කෙනෙක් අංගන තියනවා එයා තියෙන බව දන්නේ. දෙවෙනියා අංගන තියනවා තියෙන බව දන්නවා. තුන්වෙනි එක්කෙනාට අංගන නැහැ නැති බව දන්නේ නැහැ. ඔව්. එතකොට අංගන නැහැ කියනකොට අර මහත්මයා කිව්වා වගේ මේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන අංගන නැති බව නෙවෙයි. ඒක ඇත්තටම ඒ ස්වභාවයේ තේරුම් කරගන්න අංගන නැහැ කියන එකේ තේරුම එතන අපිට ටිකක් ගැටලු සහගතයි. ඒ කියන්නේ එයා යම් ක්‍රමයකින් යටපත් කරගෙන කෙලස් යටපත් කරගෙන ස්වභාවයෙන් යුක්ත පුජ්‍යලයක් කියන එක තමයි අපිට හිතන්න පුළුවන්. එතකොට යටපත් කරන්න පුළුවන් කෙලස් යටපත් කරන්න පුළුවන් ස්වභාව දෙකක් තියෙනවා. සමුච්ඡේද ප්‍රහාණයට ඉස්සෙල්ලා එකක් තදාංග වශයෙන් අනික එක විස්කම්බන වශයෙන්. එතකොට සර් එතන තවත් හිතන එකක් තමයි ඔය දැන් ඔය කෙලස් ගැන කියනකොට කියනවනේ තිබ්බ සරාග ජාතිකෝ තිබ්බ දෝෂ ජාතිකෝ කියලා එහෙම කියන. ඒ කියන්නේ ස්වභාවයෙන්ම ඒගොල්ලන්ගේ ද්වේෂයයි ලෝභ වගේ දේවල් වැඩි අය. සමහරව ඉන්නවා ඇත්තටම උපතින්ම ඒගොල්ලන්ගේ හුඟක් කෙලස් අඩුයි ඇත්තටම. ඒ කියන්නේ සමහර හුඟක් වෙලාට අපි හිතුවොත් එහෙම ඔය බ්‍රහ්ම ලෝක වලින් වගේ චුත වෙලා මනුස්ස ලෝකේ ප්‍රතිසන්දිගත කෙනෙක් බැලුවොත් එහෙම ඒගොල්ලන්ගේ ද්වේෂය, ලෝභය වගේ දේවල් හුඟක් දුරට අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ උපතින් ඒගොල්ලන්ට ලැබෙන මේ ද්වේෂ, ලෝභ ගති අඩු වෙන කට්ටිය ඉන්න වෙන්න පුළුවන්. ඔව්. හැබැයි ඒගොල්ලන් මේ සමුච්ඡේද ප්‍රහාණය නෙවෙයි අර සර් කිව්වා වගේ. නමුත් ඒගොල්ලන් සහජයෙන් ලබනවා ඒ වගේ ගති ලක්ෂණ. ඔව්. එහෙම අය වෙන්නත් පුළුවන් නේද සර්?
මට හිතුනේ ජයන්ත මහත්තයා මෙතන තුන්වෙනි පුද්ගලයා කියන්නේ දැන් එයා කෙලස් නැතුව ඉන්නවා. නමුත් එයා අමතර දෙයක් කරන්නේ නැහැ. එයා ඒ වගේම ඉන්නවා. ඒ කියන්නේ එයා ඒක ගැන එයා හිතන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ දැන් සමාජයේ ඕනතරම් මිනිස්සු ඉන්නවානේ. හොඳ මිනිස්සු ඉන්නවා. නමුත් අමතර දෙයක් කරන්න කියලා ඒගොල්ලෝ හිතන්නේ නැහැ. ඒ කියන්නේ තව කුසලයක් වඩන්න තව අමුතුවෙන් දෙයක් කරන්න හිතන්නේ නැහැ. ඒ කියන්නේ නමුත් පව් කරන්නේ නැහැ. නමුත් අර කිසිම කුසල් වැඩිමක් කරන්නේ නැහැ. අර ඒ වගේ පුද්ගලයොත් ඉන්නවානේ. මට හිතුනේ තුන්වෙනි පුද්ගලයා ඒ වගේ කියලා. ඔව් ඒ වගේ තමයි. ඇත්තට මේගොල්ලන්ගේ අර ස්වභාවයෙන්ම කෙලෙස් අඩු ගතියක් තියෙනවා. නමුත් ඒක දන්නේ නැහැ. හැබැයි ඉතින් එහෙම වුණාම සමහරලාට නරක මිත්‍රාශ්‍රය හරි මොනවා හරි හින්දා ඒවා වෙනස් වෙන්න පුළුවන්. අන්න හරි. ඔව්. ඔව්. ඒ කියන්නේ එයාගේ ඇසුරෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා කල්යාණ මිත්‍ර නොවන ආශ්‍රය නිසා යා මේ පැත්තට යන්න පුළුවන්. නොදන්නා පුජ්‍යලෙක් නම් දැන් මෙතන කියන්නේම අර තමන්ගේ සමහරට ඒ පුද්ගලයාට ප්‍රඥාව දියුණු නැති වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ කෙලෙස් නැති වුණාට ප්‍රඥාව දියුණු නැත්තම් තමන් වැරදි පැත්තට පහු කාලෙක යන්න පුළුවන් නේද? ඔව් ඒකයි බැරවීරියයි. අර මේ කත්තුකම්මත්තා කුසල ඡන්දය. අතන කුසල ඡන්දය කියන එක හිතාම බලවත් ලෙස විස්තර කරන එකක් තමයි කැමැත්ත, කුසලයේ කෙරෙහි කැමැත්ත, කුසලයේ අකුසලයෙන් බේරීමට කැමැත්තට කියන්නේ කත්තුකම්මත්තා කුසල ඡන්දය. අකුසලයෙන් යම් කිසි කෙනෙක් බේරෙන්න කැමති නම් ඒක කුසල පක්ෂයට වැටෙන්නේ. ඒක කුසල ඡන්දයක්. අකුසලයේ ප්‍රහීන කිරීම සඳහා නැත්නම් අකුසලයෙන් බේරීම සඳහා. ඕක මං හිතන්නේ අපිට හොඳට පැහැදිලි වෙනවා නේද රසිල් මහත්මයා? අර සම්ප්‍රදාන වීර්ය කියනකොටම කියන්නේ චන්දං ජනේති වායමති විරියං ආහරති චිත්තං පග්ගණ්ණාති පදහති. ওই විදිහට යන්නේ. චන්දං ජනේති. ඒක යනවා අකුසලයේ Taman තුල තියෙන අකුසලයේ ප්‍රහාණය කිරීම සඳහා. නැති අකුසලයේ නූපදීම සඳහාත්, ඇති කුසලයේ දියුණු කිරීම සඳහා, නැති කුසලයේ ඇති කිරීම සඳහා කියන කාරණා හතරේදීම. එතකොට මේ කත්තුකම්මතා කුසල ඡන්දය කියන්නේ ඒක තමන්ව තල්ලු කරනවා නිර්වාණ මාර්ගයට තල්ලු කරන ස්වභාවය. අන්න ඒක නොදැනීම කියන කාරණේ නිසා ඒක කරන්න කාරණේකුත් එයාට සිද්ධ වෙන්නේ නැහැ. සර් මෙතන තව අදහස් ගන්න පුළුවන්. දැන් ඔය තුන්වෙනි පුද්ගලයා හතරවෙනි පුද්ගලයා කියද්දී අර තුන්වෙනි පුද්ගලයා අර නොදැනීම නිසා එයා අංගන සමුච්ඡේද වශයෙන් නෙමෙයි අර අනිත් වශයෙන් ඊට අඩු ප්‍රමාණයෙන් අංගන රහිත කියලා නොදැනීම නිසා එයා සුබ නිමිත්තක් දැක්කම එයා අරමුණ මෙනෙහි කරන්නේ සුබ විදිය තමයි. ඒ කියන්නේ අර අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්නේ. ඒ නිසා තමයි එයාට අර මේ රාගයෙන් ද්වේෂයෙන් මොහින් මැඩ ගන්න වෙන්නේ. හතරවෙනි පුද්ගලයා අර දන්න නිසා එයා මේ අර විදර්ශනා පැත්ත එන්නේ උතන. උතර තියෙනවා අර සුබ නිමිත්ත තුන්වෙනි පුද්ගලයා මෙනෙහි කරන්නේ සුබ කියලාමයි. අයෝනිසෝ මනසිකාරය. හතරවෙනි එක්කේනා එහෙම නෙමෙයි. එයා සුබ නිමිත්ත මෙනෙහි නොකිරීමෙන් රාගය ඔහුගේ සිතන වඩින්නේ. හතරවෙනි එක්කේනස සුබ නිමිත්ත සුබ කියලා ගන්නෙ නැහැ. එයා යෝනිසෝ මනසිකාරයෙන් වඩන්නේ. ඉතින් ඒක යෝනිසෝද අයෝනිසෝද කියන එක තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ අර තියෙන ප්‍රඥාවෙන් අපි අර කිව්වස අර මේ විදර්ශනා නුවණින් බලන එක නිසා කියලා පොඩි අදහසක් එනවා සර්. ඊර්වන් සර්නේ. ඔව් මේ සූත්‍රයේදී බොහෝ පරමාර්ථ පැත්තට ගිහිල්ලා නැහැ. බොහෝ තියෙන්නේ සම්මුති පැත්තෙන් දේශනා කරලා තියෙන්නේ. සම්මුතියම අරගෙන ඇත්තටම මේක පෙන්눔 කරලා තියෙන්නේ අපිට පේනවානේ උපමානුසාරයෙන් ඔක්කොම පෙන්눔 කරලා තියෙන්නේ උපමාවකින් උපමාවකට පෙන්눔 කරපු ස්ථානයක්. මේ මජ්ක්‍ධිම නිකායේ දකින්න පුළුවන් හොඳ ලක්ෂණයක් තමයි උපමා. බොහෝසෙම උපමා තියෙන්නේ. දැන් ඕපම් වර්ගයට ගියොත් සියල්ලම උපමා. එතකොට මේ දේශනාවලත් උපමා තමයි බොහෝසේ තියෙන්නේ. තවත් වෙන අදහසක් ඔව් සර් මට මතක් වුණේ අර මේ හරියටම ගැලපෙනවද දන්නේ නැහැ මේකට. අපේ පුද්ගලියෝ 4 දිනක් කියනකොට කියනවා නේද මේ ජෝති
තම පරායන ජෝති පරායන තම පරායන තම ජෝති පරායන කියලා වගේ ඒ ඔව් පුද්ගලයෝ 4 දෙනෙක් කියනවනේ. ඒකත් ටිකක් මේකට කිට්ටුවෙන් යනවා වගේ තේරෙනවා නේද සර්? ඔව් ඒක හරි. එතන මේ මෙච්චර දුරටත් ඒක ගාම්භීරම කරන පුජ්‍යල ප්‍රඥප්තිය පෙන්වු කරනවා. ඊට පස්සේ අංගුත්තර නිකායෙත් මේ කාරණේ පැහැදිලි කරනවා. ඔව් ඒ කියන්නේ අපිට ඒ විදිහටත් ගන්න පුළුවන්. ඉතින් තුන්වෙනි පුද්ගලයා එළියේ ඉඳන් අඳුරට යනවා. ඒ කියන්නේ සුබ නිමිති දැක්කහම නිමිති ගන්නවා. නිමිති අරගෙන ඒ කියන්නේ කාම සිතුවිලි ඇති කර ගන්නවා. ද්වේෂ සිතුවිලි පසුව ඇති කර ගන්නවා විදිහට ඒ කියන්නේ එළියෙන් අඳුරට යනවා වගේ ගන්න පුළුවන් ඇත්තටම නේද? ඔව්. ඔව් මටත් මතක විදිහට පළවෙනි පුද්ගලයයි තුන්වෙනි පුද්ගලයයි තමයි මේ දුර්ගතියට යන්න වගේ එහෙම අදහසක් තිබුණේ කියලා. ශ්‍රේෂ්ඨ පුද්ගලයා වශයෙන් කියලා තියෙන්නේ මේ විදිහට තමයි. එතන ශ්‍රේෂ්ඨ පුද්ගලයා කියන්නේ අර දෙන්න අතරින්. එතකොට ඒකෙන් ශ්‍රේෂ්ඨ භාවම නෙවෙයි කියන්නේ. අර ඇත්තටම මේකේ අන්තිමේදී කියන්නේ භික්ෂු භාවයේ ලබන පුජ්‍යලයක්. භික්ෂු භාවයේ ලබනවා කියන්නේ රන් තලියක් වගේ. ඒ කියන්නේ සීලය උපසම්පදා සීලයෙන් යුක්ත භික්ෂුව රන්තලියක් වගේ. ඒ උපසම්පදා භික්ෂුව රන්තලියක් නම් ඒ රන්තලිය කිලිටි කරන ස්වභාවය තමයි ඒ අපි පෙන්වු කරේ යම් ලාමක ඉච්ඡා සහගත ඉන්න කෙනෙකුට සබ්‍රහ්මචරුන්වත් එයාට ගරු කරන්නේ නැහැ. ඒ පුජ්‍යලයා යම් කිසි විදිහෙන් තවදුරටත් ඉච්ඡා රහිතව ලාමක ඉච්ඡා රහිතව වැඩ කරනවා නම් එයාට ගරු නම්බුනාම සියල්ලම ලැබෙනවායි කියන කාරණේ තමයි එතන පැහැදිලි කරන්නේ මේ භික්ෂුන් වහන්සේලාට කරපු දේශනාව. හැබැයි අනික් අයටත් මේ විදිහට මේක ප්‍රකාශ කරන්න පුළුවන්. එමනම් ජයන්ත මහත්මයා අපිට අද තවත් කාරණා නැත්නම් අපි හොඳයි සර් අපි එහෙමනම් අපි සාකච්ඡාව නිමවටපත් කරමු. මම කැමති අනුලානන්දනි මහත්මියට පුළුවන් ද පුණ්‍ය අනුමෝදනාව කරන්න? අපි එහෙමනම් අපි දෙවියන්ට පින් දීලා අපි නිමා කරමු. ඒකේ ගැටලුවක් නැහැ මේ ජයන්ත මහත්මයා. දැන් මම අද මේ සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍ර දේශනා අපි සාකච්ඡා කරන්න හිතුවේම එකක් ඒ සූත්‍ර අවසාන විභාගයට වාඩි වෙන අයට යම් කිසි උපකාරයක් වේවිද කියන එකත්. අනික එක හැබැයි සූත්‍රවල අපි යන්නේ පදයෙන් පදේම යනවා. හැම ඡේදයෙන් ඡේදයට යනවා. ඒ කාරණා අපි මොනවද ගැප් කරගන්න පුළුවන්ද කියලා අපි දකිනවා. මොකද මේ පන්තියක ගන්නකොට මේ විදිහට නෙවෙයි කාරණා මේ ටික තමයි කාරණේ කිව්වම කාරණේ ටික පාඩම් කරනවා. හැබැයි මේකේ අපි සූත්‍ර වලින් කරනකොට එහෙම නෙවෙයි කරන්නේ. සූත්‍රයට යනවා. ඒ කාරණේ මොනවද ගැඹුණ ධර්මයේ කියලා හොයනවා. අන්න ඒ කාරණේ නිසා මේකට සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම අපි ඊටම අගේ කොට සලකනවා. අපි මේ රැස් කරගත්ත මේ පුණ්‍ය සම්භාරය සම්මාදිට්ඨික දෙවියන්ට අපි පුණ්‍යානුමෝදනා කරමු. සමා වෙන්න සර් මම හිතන්නේ අපි ශ්‍රීමති මහත්මියට යොමු වෙමු. මොකද ඇත්තටම අපේ මේ කල්යාණ මිතුරියකගේ දරුවන් පිරිසකට ඉතාමත්ම භයානක තත්ත්වයෙන් කොරෝනා වෛරසය වැළඳිලා තියෙනවා. ඒ අයටත් අපි ශාන්තියක් ප්‍රාර්ථනා කරමින් අපි මේ රැස් කළ කුසලයෙන් අපි ඒ අයටත් පුණ්‍ය අනුමෝදනා කරමු.
ශ්‍රීමති මහත්මිය ඔබතුමීට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අද දවසේ සාකච්ඡාව නිමා කරන්න අපේ අර දරුවන්ටත් සුව ප්‍රාර්ථනා කරලා අපි වැඩසටහන නිමා කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේත් අපි පැය එකමාරකට ආසන්න කාලයක් භාග්‍යවතුන් වහන්සේ දේශනාකට වදාළ අපි ධර්ම දේශනාවලින් අපි ශ්‍රාවක භාෂිතයක් වුණත් අපි ඒවා සලකන්නේ තථාගත ධර්මයේ විදිහටමයි. ධර්ම දේශනාවකට සවන් දුන්නා, ධර්ම සම්මස්සනය කරා. එතකොට පැය එකමාරක තරම් කාලයක් ඒ ධර්ම සම්මස්සනයෙන් අපි රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන්, කුසල ධර්මයන් අපි පළමුවෙනියෙන්ම කෘතවේදීව අපේ ගුරුතුමන් වන විද්‍යාරත්න සර්ට අනුමෝදන් කරනවා. එතුමා ඒ පින් බලෙනුත් දේශනාමය කුසල් බලෙනුත් එතුමාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා. පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි කෘතවේදීව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ අප විසින් අනුමෝදන් කළා වූ සියලුම කුසල් බලෙනුත් එතුමා සතු කුසල් බලෙනුත් අප ධර්ම ශ්‍රවණ මේ වශයෙන් රැස් කළ කුසලුත් සියලුම කුසල් අපි පළමු කොට දෙවියන්ට අනුමෝදන් කරමු. ඊළඟට පරලෝ සැපත් ඥාතීන්ට අනුමෝදන් කරලා අපේ ප්‍රාර්ථනා වාක්‍ය කියලා ඉන්න අනතුරුව අපි වැඩසටහනට ඒ තිරශ්‍රී මහත්මියගේ දරුවන් වෙනුනොත් සෙත් ප්‍රාර්ථනා කරලා වැඩසටහන නිමා කරමු. පළමුවෙනියෙන්ම දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ අප විසින් රැස් කර සියලුම කුසලානිසංස අප උදේ ඉඳලම සෙත් පිරිත් සත්‍යයන ආදී වශයෙන් කටයුතු වල යෙදුණා. ධර්ම ශ්‍රවණ මේ වශයෙන් කුසල් රැස් කරා. අපේ පින්වත් කල්යාණ මිතුරු මිත්‍රයන් පිරිසත් ධර්ම ශ්‍රවණය කරා. මේ සියලුම කුසලානිසංස ඒ දැනට කොරෝනා රෝගයෙන් රෝගාතුරව ස්විට්සර්ලන්තයේ රෝහලක දැඩි සත්කාරයකගේ වෙන්ටිලේටර් එකක් තුල ඉන්න මලින්ද හේරත් තරුණ පුතණුවන්ට ආශිර්වාද පිණිස වේවා. එතුමා ඉතා ඉක්මනින් තුන්වන් සතු අනන්ත ගුණ බලෙන් ඒ කරන ප්‍රතිකාරවල ගුණ ලැබිලා සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉරේෂා දියණියත් ඒ අවුරුදු 8ත් 7ත් වයස පුංචි දරු දෙදෙනාටත් ඒ රෝගය වැළඳිලා ගෙදර රෝගීව ඉන්නවා. ඒ සියලු දෙනාටම අපි තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් අනන්ත මහ බෝසත් ගුණ බලයෙන් අපගේ ශීලාදී ගුණ බලයෙන් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතා ඉක්මනින් සුවපත් වෙලා සමාජයට එන්න, ගෙදර එන්න ඒ සෑම දිනාටම ලැබේවා. යම්තාක් අකුසල විපාක තියෙනවා නම් ඒවා දුරු වෙලා තුනී වෙලා සංසාරයේ අතීත සංසාරේ පරම් කරපු සියලු කුසලානිසංස විපාක මතු වෙලා ඉතා ඉක්මනින් ඒ කරන කියන ප්‍රතිකාර වලින් සුවය ලැබිලා ඒ සෑම දෙනා සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් ඒ සෑම දෙනාට ඉක්මන් සුවය ලැබේවා කියලා. ඒ වගේම අපිට සුපුරුදු පරිදි අපිට මේ දහම් සේවාවේදී ඉතා කාරුණික ගුරු පියෙක් විදිහට ධර්මදේශනා වලින් අනුශාසනා කරන දහම් කරුණු පැහැදිලි කරලා දෙන විද්‍යාරත්න ගුරුතුමාට අපි ඉතාම කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. අප රැස් කරගත්තා වූ සියලුම කුසල් ඔබතුමාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත ලබන්නත් පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම මේ කරගෙන යන්නා වූ අතිමහත් වූ ශාසනික සේවාවල් තව තවත් පුළුල් අන්දමින්
බාධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව දිනෙන් දින වර්ධනය වේවා කියලා. ඔබතුමා ධර්මයේ ඉගෙන ගත්තා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ගුරුතුමන්ටත් දෙමව්පිය නෑදෑ හිත මිතුරන්ටත් පරලෝසපත් යම්තාක් ඥාති මිත්‍රාදීන්ටත් ප්‍රියන්ති විද්‍යාරත්න මැතිණිය ඇතුළු දරුවන්ටත් පවුලේ අනිකුත් නෑදෑයින්ටත් සෑම දෙනාටම අපි ඉතා කෘතවේදීව මේ පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ සෑම සියලුම දෙනාත් මේ ආකාරයටම නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලබත්වා පරලෝසපත් ඥාති සුගතියම දකිත්වා සෑම සියලුම දෙනා ඉතා සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. ඒ වගේම සහභාගී වුණු කල්යාණ මිතුරු මිත්‍රයන් පිරිසටත් අපට නිරන්තරයෙන් සම්බන්ධීකරණ ආදී කටයුතු කරන ජයන්ත මහත්මයාටත් පටිගත කිරීම වශයෙන් උදව් කරන්නා වූ ඒ ලක්ෂ්මී මහත්මිය ඇතුළු සැමටත් ඒ වගේම අප සැමගේ පවුල්වල දෙමව්පියන්ට ගුරුතුමන්ට පරලෝසපත් ඥාතීන් ඇතුළු සියලු දෙනාටත් ඉතා කෘතවේදීව මේ සියලු කුසල් අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනා සුඛී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා පරලෝසපත් ඥාතීන් සුගතියම දකිත්වා පතන බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. සෑම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මොටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.